ඕගොල්ලන්ගේ සිහින ගමන ව්‍යාපාරික ගමන කවදා හෝ මොන යම් හේතුවක් නිසා හෝ ඕගොල්ලන්ට ඒක අභියෝගයක් ඇති වෙලා තියෙනවද? ඕගොල්ලන්ට අභියෝග නිසා ඕගොල්ලෝ පරාද වෙලා පැත්තකට අයින් වෙලා තියෙනවද? ඕගොල්ලෝ දන්නවා ජීවිතේ කියන අභියෝගයක්. ඒ වගේම ඔයාගේ වෙළඳ සිහිනය විශේෂයෙන් ඔයා ව්‍යවසායකෙක් වෙන්න අවශ්‍ය නම් ඔයාට නොපසුබට අප්‍රතිහත ධෛර්යයක් තියෙන්න ඕන. ඒ කියන්නේ අර ඉංග්‍රීසි වචනේ never give up කියන ක්වොලිටි එක තියෙන්න ඕන. ඇත්තටම අපි මේවා පොත්වල කියවලා තියෙනවා. Google එකේ දැකලා තියෙනවා. YouTube එකේ දැකලා තියෙනවා. නමුත් ඔබ දැකලා තියෙනවද ප්‍රායෝගික අත්දැකීමක්? හරි. මම ඕගොල්ලන්ට අද හඳුන්වලා දෙනවා ශ්‍රී ලංකාවේ සිටින ව්‍යවසායක මහත්මයෙක්. එතුමා අපි හැමෝම කියන භාෂාවෙන් ලොකු කට්ටක් කාලා වසර 10ක් පුරාවට කට්ටක් කාලා අද යම් ස්ථානයක ඇවිල්ලා ඉන්නවා. ඒ එතුමාගේ තිබිච්ච අප්‍රතිහත ධෛර්යය සහ උනන්දුව සහ කවදාවත් අතාරින්නේ නැහැ කියන දැක්ම මිෂන් එක ඒ සංකල්පය වැඩි වෙලාව ගන්න නැතුව මම ඔයාලට අඳුල්ලා දෙන්නම්. පානදුර පුරවරේ ශ්‍රී ලංකාව පුරාත් විදේශීය රටවල් විශේෂයෙන් යුරෝපයේ රටවල් කීපයක නම ගොඩක් ප්‍රසිද්ධ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ලෝකයේ පුරා අරන් යන්න අපේ හෙළකම ලෝකයේ පුරාම ස්ථාවර කරන්න ස්ථානයක් ලබා දෙන්න උත්සුක වෙලා එම ව්‍යාපාරයේ සෑහෙන ඉහළ තත්ත්වයකට දැන් ගෙනල්ලා තියෙන මහත්මයෙක්. ඒ මහත්මයා කවුරුත් නෙවෙයි හරින්ද මහකුමාර. ආයුබෝවන්. හරින්ද මහකුමාර මහත්මයා ශ්‍රී ලංකාවෙත් ගොඩක් විදේශී රටවලත් ලොකු ප්‍රසිද්ධියක් ලබලා තියෙන ඔබතුමා අපි හඳුන්ලා දෙන්න කැමති අපේ මේ ඉන්න තරුණ සහ දැනට ව්‍යවසායකයන් වශයෙන් ශ්‍රී ලංකාවේ කටයුතු කරන කට්ටියට. ඔබතුමා හැඳින්වීමක් කරන්න ඔබතුමා කවුද කියලා? මම ඊට පෙරත් මම කියලා දෙනවා. මම සිංහල බෞද්ධයෙක්. සහ මනුස්සකම් මූලිකත්වය කරගෙන කරන්නා ව්‍යාපාර කරන්නා පුද්ගලෙක්. ඉතින් හොඳම දේ තමයි මම කවුද කියලා මම කියනට වඩා මම හිතන්නේ ඒක සමාජය තමයි මම කවුද කියන තේරෙන කල යුත්තේ. මට කියන්න පුළුවන් වෙන්නේ මම මගේ දර්ශනයට අනුව මම සිංහල බෞද්ධයෙක් මනුස්සකම මූලික කරගෙන. ඒක ඔබතුමා ඒකට හඳුන්වීමක් කරන්නේ ඔබතුමා මම කියන චරිතයේ තමයි ඔබතුමා ඉන්නේ. ඒ කියන්නේ වෙන කෙනෙක් අනුකරණය කරන්නේ ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ. හරින්ද මහකුමාර කියන චරිතය තුළ ජීවත් වෙන්නේ. ඒක තමයි ඔබතුමාගේ ලෝකෙට දෙන්න පුළුවන් පණිවිඩය. ඔයා වෙන කෙනෙක් අනුකරණය කෙනෙක් නෙවෙයි ඔබතුමා. එතකොට ඔබතුමාට වසර 10ක විතර ඉතිහාසයක් තියෙනවා ව්‍යවසායකෙක් වශයෙන්. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයෝ වෙන්න උත්සාහ කරන සහ දැනටත් ව්‍යවසායකයෝ වශයෙන් වැඩ කරන ගොඩක් කට්ටිය ඉන්නවා. එතකොට අපි දකිනවා ඔබතුමාගේ විශේෂයක්. මොකද ඔබතුමා අරගෙන යන්නේ ලෝකයට සහ ශ්‍රී ලංකාවට දේශීය නිෂ්පාදන. ඔබතුමාගේ යම් කිසි පරමාර්ථයක් හෝ යම් යටි අරමුණක් ගැබ්බෙලා තියෙනවද ඒ සම්බන්ධයෙන්? ඔව් ඇත්තටම කියන්නේ ඒක පරමාර්ථ සහිතයි. ඒ කියන්නේ දැන් මගේ නිෂ්පාදනවල නාමකරණයම තියෙන්නේ හෙළ. හෙළ කියන්නේ අපේ ජාතිය මුළු නාමකරණය. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ මේ තාක්කල් සාතිශය බෞද්ධරයක් පාවිච්චි කරන්නේ නැත්නම් උපයෝග කරගන්නේ යොදාගන්නේ සිලෝන් කියන නාමකරණය. ඒක මට අනුව මම ඒක ඇත්තටම කැමති නෑ. ඒකේ වැරද්දක් දකින්නේ නෑ. මම අපේ රට විදේශිකයෝ හඳුන්වන නාමය නිසා. නමුත් ඒ නාමය චරිතම සන්නාමගත වෙන්න හේතුව තමයි සුද්ධ අපි යටත් කරගෙන හිටපු අවුරුදු 505ක් තුල විශේෂයෙන් එංගලන්තේ කීරීටදී බහුල යොදාගත්ත නම. ඉතින් ඒ නම තමයි සමාජගත වෙලා තින්නේ. ඒකින් ලෝකෙට ගිහිල්ලා තිනවා. ඉතින් ඒක මට දැනෙන දේ මේ මගේ වචන ඒක මම විතරයි බාරගන්නේ. එතකොට මට දැනෙන දේ තමයි මේ සිලෝන් කියන හැම මොහොතකම මම නිකන් අපි සුද්ධට යටත් කරලා හිටපුක අපිට ආවර්ජන වෙනවා වගේ. මම ඒක ඇත්තටම විරුද්ධව මම කැමති නැහැ. ඉතින් මට වුණා වුණේ හෙළ කියන්නේ මගේ ජාතිය.
ජාතිය මුල් නම ඉස්සර මුල් ලෝකෙම හැඳින්වුවේ මේක හෙළබිම, හෙළ දීපය, හෙළයෝ හිටපු රට. ඉතින් මේ රටේ සංස්කෘතිය ගොඩනගලා තින්නේ හෙළකමත් එක්ක. මේ භූමිය හෙළයන්ගේ භූමිය. අනේක විද සටන්, අනේක විද ලේවැග වීරු බැගිරුයින්, අනේක විද දුක් දෝමනස, අනේක විද කඳුළු දහඩිය. ඉතින් ඒ මිනිස්සුගේ භූමිය නෙමේක. කවුරුන් හෝ වෙනත් වර්ගයක් හෝ වෙනත් කොටසක් මේ රටේ මේ උන්නතිය උදෙසා මේ ලේහලලා නැහැනේ. ඉතින් ඒක මගේ මේ රට මේ භූමිය නාමකරණය. ඉතින් ඒ ජාතිය නාමකරණය තමයි මට ලෝකෙට ගෙනියන්න ඕනේ. මගේ සංකල්පය තමයි මේ මිනිස්සුන්ගේ නම කියවෙන්න ඕනේ ලෝකෙට. මේක තමයි මගේ රටේ අනන්‍යතාවය. ඉතින් මට ඕනේ මේ හෙළකම ලෝකෙට ගෙනියන්න. ඒ වෙනුවෙන් මම හෙළ කියන එක උපයෝග කරගත්තා. ඒකෙදි කොකෝ කියන නාමය වචනේ මම යොදාගත්තේ ඉංග්‍රීසි වචනයක් කෙටි කරලා කොකොනට් කියන එක කෙටි කරලා බලලා. ඉතින් ඒ දෙක එකට සම්බන්ධ කරලා මොකද මම ලෝකෙට යන්නත් එපේ. මම මේකෙදි හඳුන්වන්නේ ලෝකෙට යන්න ඉංග්‍රීසි ඕනේ කියලා. ඒක වරදා වටහා ගන්න එපා. ඒක පට්ටපල් බොරුවක්. මම ඒකට විරුද්ධයි. මේ නමුත් ඒ කියන්නේ නමක් වශයෙන් යොදාගත්තා. ඒ නම තමයි ඉතින් හෙළ කොකෝ කියන්නේ. එතකොට මේ හරිද මහත්මයා ඔබතුමාගේ මම හිතන්නේ නිෂ්පාදන වලින් ප්‍රධානම නිෂ්පාදනය හෙළ කොකෝ ආයතනයේ තැඹිලි වතුර. ඒ කියන්නේ තැඹිලි වතුර ඇත්තටම ගත්තාම ශ්‍රී ලාංකික අපිට විශේෂ වෙච්ච නිෂ්පාදනයක්. ඔබතුමා ගන්න උත්සාහය කරගෙන තියෙනවා යුරෝපීය රටවල මේ දේ ප්‍රසිද්ධ කරන්න. ඒ ගැන ඔබතුමාගේ විශේෂ මොකක් හරි හැඳින්වීමක් සහ ඇයි එහෙම කරේ කියලා කියන්න පුළුවන් නම්? ඔව් ඇත්තම කියනවා නම් දැන් මම මුලින්ම මගේ ආරම්භය මේ තැඹිලි නෙමෙයි. කුරුම්බ වතුර. කුරුම්බ වතුර ආරම්භ කරලා ටික දවසක් යද්දී ලංකාවේ සමහරක් දේවල් තියෙනවනේ මේකේ මම හැමදාම කියමුද මම ඉදිරියේදී ඒක පොඩ්ඩක් විස්තර කරන්න. මේ ලංකාවේ ගතානුගතික අධ්‍යාපනයේ නැත්තම් මේ කියන්නේ ප්‍රායෝගික නැති අධ්‍යාපනයේ විභාග ඉලක්කගත සහතික ඉලක්කගත අධ්‍යාපන ක්‍රමය තුල තියෙන්නේ ප්‍රායෝගික මිනිසුන් හරි අඩුවෙන් බිහි වෙන්නේ. එයා ප්‍රායෝගික මිනිසුන් බිහි වුණා නම් බිහි වෙන්නේ ඔවුන්ගේ සංකල්ප පෝෂණය කරන නිසා අධ්‍යාපනය තුලින් නෙමෙයි. එතකොට ඒ එක්තරා අවස්ථාවකදී මම යනවා මගේ මේක ලියාපදිංචි කරන්න ගිය අවස්ථාවකදී මට කියනවා එක්තරා වෙනත් තැනකදී අයියෝ ඔයා කුරුම්බ කැඩුවාම මේ ගහේ ලංකාවට පොල් නැති වෙනවද කියලා තර්කයක් ඉදිරිපත් කරනවා. කරුණික මහත කියන්නේ ඇය මහාචාර්යවරියක්. මේක වැඩි මම කිව්වේ නෑ. ඉතින් ඔක මම මෙතනදී කියන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මම කොහොමද වෙන්නේ? ඉතින් ආ කුරුම්බ වෙන්න කැඩුවාම පොල් වෙන්න ඉස්සලා පොල් නැති වෙනවනේ කිව්වා. ඒ කියන්නේ පොල් ගහේ ජීවන චක්‍රයවත් නොදන්නා මහාචාර්යවරියක්. ඉතාමත් සෝජනීය තත්ත්වයක්. ඉතින් මම කිව්වා අධ්‍යාපනයේනේ. ඒතර දැන් මම කොහොමද වෙන්නේ කියලා ඔහුට ඇයට උත්තර නැහැ. පස්සේ මම ඇයට තේරුම් කරලා දුන්නා. මේකයි තත්ත්වය පොල් කඩන්න දැන් කුරුම්බ කඩන්න පොල් වැඩි වෙනවා. හේතුව දැන් කුරුම්බ ගෙඩියක් පෝෂණය වෙනවා මාස 6ක් විතර යද්දී අපි කඩා ගන්නවා. ඒ පොල් ගෙඩියක් වෙන්න අවුරුදු 2ක් ගහ සියලු ශක්ති ප්‍රභවයන් දරන්න ඕනේ. ගහේ සියලු ශක්තිය අවුරුදු 2ක් වැය කරනවා. පොල් ගෙඩිය නිෂ්පාදනය කරන්න, නිෂ්පාදනය කරන්න. කුරුම්බ ගෙඩියට තරම් යන්නේ නැහැ. ඒක නිකන් හරියට අවුරුදු 6ක දරුවෙකුට කන්න දෙන්න ඕන ප්‍රමාණයයි අවුරුදු 20ක දරුවෙකුට කන්න දෙන්න ප්‍රමාණයයි වගේ තමයි. එතකොට කාටද වැඩිපුර ශක්තිය වැය කරන්න ඕනේ? අවුරුදු 20ක අයෙකුට. එතකොට එතකොට වෙන්නේ වැඩිපුර තවත් පොල් ගෙඩි 3ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ගහට තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ඒ දේ නමුත් මට තේරුණා මේ ගමන ගියොත් මේක හරියන්නේ නැහැ. මේ වගේ අනවශ්‍ය බාධාවල් තමයි මට එන්නේ. නිසා මම ඉතාමත් ඉක්මනින් තැඹිලි වලට පරිවර්තනය වෙනවා. ඒකම තමයි වෙනස් වෙන්නේ. අර මං කිව්ව අර බාධාව වෙනස් අයුරුගේ අපි උපයෝග කරගත්තම ඇති වෙන දේ. එතකොට මම තැඹිලි වලට පරිවර්තනය වෙනවා. තැඹිලි ගැන අධ්‍යයනය කරන්න ගන්නවා. මට හතර වටේ පේන තැඹිලි ගස්. දකින් තැඹිලි ගස් පේනවා. මුලින් පොල් ගස් පේුණා. හද තැඹිලි ගස් පේනවා. ඊට පස්සේ මම අධ්‍යයනය කරන් ගත්තා. ඊට පස්සේ මේක මාර වාසනාවක්. තැඹිලි ලංකාවට ආවෙන එක. තැඹිලි අපේ. දැන් මගේ සංකල්පයත් හෙළ සංකල්පයනේ. ඒක අපේනේ. ඒතර තැඹිලිත් අපේ වුණාම ඒක මාර හරි බැඳීම සමපාතයි බැඳීමයි. හරි අපූර්වයි. ඉතින් ඒක මම අධ්‍යයනය කරන් ගත්තා. ඊට පස්සේ ඇත්තටම ලෝකයේ තැඹිලි තියෙන රට තැඹිලි වල උපත කියන්නේ මෙහෙමයි. ෆීජි දූපත්, පැපුවා නිව් ගිනියා, හවායි දූපත් වල සුළු වශයෙන් තියෙනවා. හැබැයි ඒවා තියෙන්නේ ඒවට කියන්නේ යෙලෝ කොකෝ කියන සංකල්පයේ හේතුව තැඹිලි වල තියෙන පෝෂණ සංඝටක ඒවල නැහැ. ඊට වඩා තියෙන පොල් වල තියෙන පෝෂණ සංඝටක වලට තමයි කොට මේකත් පොල් ප්‍රභේදයක් තමයි. හැබැයි මූලික වශයෙන් පොල් වලට අරක හුඟක් සමානයි. තැඹිලි වලට නැහැ. ඉතින් ඒ නිසා ලෝකෙම ගත්තත් ගන්නේ තැඹිලි කියන සංකල්පයේදී ලංකාව.
ඒක අපිට ආවේනික කියන්නේ ඒකයි. ඒ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් තියෙන නිෂ්පාදන. අපේ ලංකාවේ අනන්තාවයක් තියෙන අපේ හෙළ භූමියේ හෙළ අනන්තාවක් තියෙන දෙයක් එක. ඉතින් ඒකත් මම තවත් සතුටුයි. ඉතින් ඒක තමයි මට සන්තෝෂ වෙන්නේ. මම කියන්නේ ලෝකෙට ගෙනියන තවත් පහසුවක් වුණේ තමිළු වතුර එක. ඉතින් එතනින් තමයි තමිළු වතුර වල ආරම්භය. ඉතින් ඔබ කිව්වා වගේ වසර 10ක් නෙමෙයි වසර 9කට ආසන්න කාල සීමාවක්. ඉතින් අසීමිත අධ්‍යයන කිරීම කරලා 200 වතාවකට වඩා අසාර්ථක වෙච්ච පුද්ගලයෙක් මම මේක රසායනික ද්‍රව්‍ය මාත් සමාජයට නැත්නම් ඔබතුමා යම් පරීක්ෂණ කරලා ඒ කියන්නේ ටෙස්ටිං අපි දන්න භාෂාවෙන් කිව්වොත් කරලා අසාර්ථක බවට පත් වුණා. එතකොට කිසිම වෙලාවක ඔබතුමාට හිතුන්නේ නැද්ද මම මේ මොකද්ද කරන්නේ මගේ කාලයක් ධනයක් ශ්‍රමයක් නාස්ති කරනවා මට වෙන මාර්ගයක මං යන්න ඕන. එහෙම හැඟීමක් ඔබතුමාට ආවේ නැද්ද කවදාවත්? අප්පු අනන්ත වාරයක් හිතුණා. එහෙම නොවුනම මම මිනිස්සෙක් නෙමෙයි. ඒ කියන්නේ එහෙම නොවුනම මම මිනිස්සෙක්. ඒ අනන්තත් මම ඉස්සලා කියදිනවා මම මොන මගුලක්ද මේ කියලා බෝතල් 200 300 කුඩු වල යනවා පයින් ගහලා තියෙනවා. බිත්ති ඔලුව ගාගෙන ඔලුව හප්පගෙන අඬනවා මට මෙහෙම වෙන්නේ කියලා. ක්‍රෝධයක් වේදනාවක් ආවා. වෙන ලොකු ඒ කියන්නේ කලකිරීම ඇති වෙනෝනේ අපිට. ඒ කියන්නේ අපි දැන් ඕනෑම අයෙක් යම් උත්සාහයක් දරලා වෙලා අතාරින්නත් හේතුව මේ කලකිරීමනේ. මටත් ඒක නෑ. ඒක සාමාන්‍ය ස්වභාවය. ඒක එහෙම නොවුනයි කියන මම බොරුවක් කිව්වා. හොඳයි. ඒ අපි ආව ඔන්න අවශ්‍ය කරන තැනට. එච්චර අභියෝග ලැබලා එච්චර වේදනාවට ක්‍රෝධයටපත් වෙලා බෝතලට පයින් ගහන තරම් ඔබතුමා කොහොමද හිත හදාගෙන අද ලෝකයේ මේ වගේ ජනප්‍රිය නිෂ්පාදන මොකද ඔබතුමාගේ දැන් තියෙන්නේ තමිළු වතුර විතරක් නෙමෙයි අපි ඔයාගේ ප්‍රොඩක්ට් රේන්ජ් එක ඔයාගේ පොර්ට්ෆෝලියෝ එක බැලුවාම ඔයා කොත්තමල්ලි ආශ්‍රිත නිෂ්පාදනය කරනවා කෝමාරික ආශ්‍රිතව කරනවා ශ්‍රී ලංකාවේ වෙළඳ පොළවල් සුපර් මාකට් වල හැම චේන් එකෙම තියෙනවා ඔබතුමා කොහොමද හිත හදාගෙන ඔබතුමාට කවුද උපදෙස් දුන්නේ මෙහෙම කරන්න කියලා නැත්නම් මේක ඔබතුමාම විසින් කරගත්ත දෙයක්ද ඒක පොඩ්ඩක් කතා කරන්න ඕන ඒකට මම අර මුලින් කිව්ව සිංහල බෞද්ධ ඉක්මීමකට බලක මහා විශාල වශයෙන් තින්නේ ඒක දෙවෙනි එක මගේ බිරිඳ ඒකත් කියන්නේ එතුමිය මතක් කරන සාදරේ පැහැදිලි මම කිව්වා වගේම අර සිංහල බෞද්ධ ආభాසය තමයි ධම්මපදයේ අපමාද වර්ගයේ හතරවෙනි ගාථාව උත්තානෝතෝ සතිමතෝ සුචිකම්මස සම්මකාරිනෝ සංඤ තස්සච ධම්ම ජීවිනෝ අපමස්සසෝ ගවන්නේ මං ඔන්න ඕක හැම වෙලාවෙම මගේ හිතට වැටුණු දෙයක්. ඒකේ ඒ අර බෞද්ධ හික්මීම ඉන්න දරා ගැනීම හැකියාව උතරින් මට දෙනවා. එහෙම නැතුව දේවාල පස්සෙවත් ජ්‍යොතිෂය පස්සෙවත් ගිහිල්ලා අඬලා කරලා මටයි මේකට ශක්තිය දෙන්නේ කියලා මම ඉල්ලලත් නැහැ ඉල්ලන්නෙත් නැහැ. මම හිතන්නේ ඒක ප්‍රායෝගිකයි කියලා. ඉතින් මම හැම වෙලාවෙම මං ගැන විශ්වාස කරපු කෙනෙක්. ඒකත් බුදු වදනමනේ. තමන්ට තමන්ගේ පිහිටමයි. ඉතින් වෙන ඇයි තවත් නොපෙනෙන්නේ අය. ඉතින් මම ඒතර නැහැ. ඉතින් මම ඒකයි කිව්වේ මම අර මම අර හැම වෙලාවෙම කියන්නේ සිංහල බෞද්ධයෙක් වශයෙන් මට ඒ හික්මම තියෙනවා. ඒ ශක්තිය මට තියෙනවා. ඉතින් මම මේ නොපෙනෙන ශක්තිය නෙමෙයි මාතුල් මම තමයි ඉතින්. ඉතින් ඒක තමයි මම හැම වෙලාවෙම මතක සමහරක් වෙලාවට මම ඇත්තම කියන්නේ මට සමහර දේවල් කරගන්න බැරි වුණා මම දත්මටි කාගෙන මෙයා කරන මම සිංහල බෞද්ධයෙක් යකෝ කියපු අවස්ථාවක් තියෙනවා. එහෙම කියලා මම හයිය ගත්ත අවස්ථාවක් තියෙනවා. මේක සමහරුන් විහිළුවක් කියන්න පුළුවන්. මම කියන්නේ මම කියන්නේ. මම අනිත් අය ගැන නෙමෙයි කියන්නේ. මම කියන්නේ මේ මම කොහොමද මම උත්තේජනය ගත්තේ කියන එක. ඉතින් එහෙම අවස්ථාවල් අනන්තත් ඇවිල්ලා තිනවා. මුහුණ දීලා තිනවා. ඉතින් ඇත්තටම අපි ඉතිහාසය ගත්තත් අපි එහෙමනේ අපි සීගිරට වතුර ගෙනියපු මිනිස්සු. අපි මහා විශාල ගල් කණු ඉද්ද ගැහුවා වගේ මද වගේ මහා ලොකු යන්ත්‍ර සූත්‍ර නැතිව හරිම මට සිල්ටුව කියන්නේ හැමදේම කරපු මිනිස්සු ජේතවන දාගැබ ලෝකයේ විශාලතම දාගැබ. ඕකට ඉහළ මුදුනට ගඩොල් ඇද්දේ කොහොමද කියලා ගැටලුවක් මිනිස්සුන්ට. ඉතින් ඒ වගේ මම කියන්නේ හිතන්නකෝ වාරි තාක්ෂණය ගැන මේ සියලු දේවල් කරන්න බෑ අපරාධය කියලා අතහැරියන ඕව අපිට අදටත් අපිට කියන්න තියෙන ඒ මිනිස්සු කරපු දේවල්නේ. අදටත් අපි කියන්නේ උන් කරපු දේවල්. ඉතින් ඒ ඥානනේ මටත් තියෙන්නේ. ඉතින් මම කියනට වඩා කරන එක හොඳ නැද්ද? අවංකවම. ඒ දේ තමයි මම කරන්නේ. ඇත්තටම අර ඔබ කියපු ඒ දේ ඇත්තටම හරි සමහරවිට නවත්තලා අවස්ථා තියෙන්නේ නැත්තේ නේ අපෝ අනන්තව. ඉතින් මං හිතන්නේ මම අර මගේ අර ඥානගත උරුමයක් තියෙනවා. ඒ උරුමය මට හයියක් වෙලා. එතකොට හයින්වන්ත දැන් කියන්නේ ඔබතුමාගේ
මේ වසර 9ක මේ ජයග්‍රහණය මේ මාවත කරා යෑමේ ඔබතුමාගේ නිෂ්පාදන ලෝකයේ ශ්‍රී ලංකා පුරාත් ප්‍රසිද්ධ කිරීමට ඔබතුමාට සිය වාරයක් අභියෝග ආවා, සිය වාරයක් ප්‍රතික්ෂේප වුණා. ඒ හැම වෙලාවෙදීම ඔබතුමා සඳහන් කරන විදිහට ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් අපේ ජානවල තියෙනවා, අපේ ආගම හරහා ශක්තියක් තියෙනවා. ඒ දේවල් මුල්දරි කරගෙන ඔබතුමාගේ හදවතින්ම ඇතිවෙච්ච වේගයෙන් තමයි ඔබතුමා මේ තත්ත්වයට ආවේ කියලා. ඒක ඇත්තටම ගොඩක් ආඩම්බරයි. මම හිතන්නේ මේ නරඹන අපේ අලුත් ව්‍යාපාරික මහත්තුරුන්ට සහ අලුත් ව්‍යවසායකයන් ඉන්න වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටියට මම හිතන්නේ මේක ඔබතුමා දෙන ලොකු පණිවිඩයක්. මොකද අර මට මතක් විදියට වින්සන් චර්චිල් කිව්වා never කියලා හත්සරක් කියලා never give up කියලා. මම හිතන්නේ අපේ බෞද්ධ දර්ශනයේත් කියවෙන්නේ ඒක තමයි. ඔබතුමා ඒක හරියටම පිළිපැදලා කරගෙන ආපු කෙනෙක්. ඇත්තටම බොහොම සන්තෝෂයි. ඒතර මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ඔබතුමා මේ මෙතෙක් ආපු ගමන ගැන ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයෙක් වශයෙන් තෘප්තිමත්ද? හොඳ ප්‍රශ්න. ඇත්තටම මම හිතපු තත්ත්වය සහ ආපු මග සහ මොහොතත් එක්ක බලද්දි මම අතාම සන්තෝෂයි. ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ තුල ආපු අර ඔබ කියපු වැටෙන්න නැගටිව් අවස්ථා ගණන මහ විශාලයි. විශේෂයෙන් ලංකාවේ සමහරක් මිනිසුන්ගේ ආකල්ප. මම එතනටත් මේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්දක් තියෙනවා. අපි ඔළුවෙන් හිටගත් අධ්‍යාපන ක්‍රමයක ජීවත් වෙන කරුණාකර මේක වරදවා ගන්න එපා. සමහරක් විට මහ විදග්ධ පඬිවරුන්ට මේක මහ ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. මොකද මම විවේචනය කරන් තන උගදෙක් නොවන නිසා. හැබැයි මට දැනෙන දෙයක් තියෙනවා. මම දක්න දෙයක් තියෙනවා. මම විශ්වාස කරන දෙයක් මයික්‍රෝ රිවියු කිව්ව යුතුයි. ඉතින් මේකේ මහා පුදුම කර්ම ආකල්ප තියෙන කොටසක් තියෙනවා. මම උදාහරණයක් වශයෙන් කියනවා මම කිව්වේ මම මේක හැමෝටම කියලා තියෙනවා. මේ අර කුඩා යන්ත්‍රය මම හදලා රුපියල් 100 ලේස් බෑග් එකක බෝතල් ප්‍රමාණයක් දාගෙන පිටේ එල්ලගෙන වායු සමීකරණ කරු බස් රථයක ගිහිල්ලා තමයි මම හෝටල් සංචාර හෝටල් ගාන ගිහලා මේක අලෙවි කරන්න උත්සාහ කරේ. පයින් ගියේ. බස් එකේ ගිහලා ඒ ඉතුරු මගේ ගියේ පයින් ගියේ. එතනදී කියන්නේ මට වාහනයක් තිබිලා විකුණපු කාලයක ඉතින් මේක පටන් ගත්තේ. ඉතින් ඒකත් කිව්ව යුතුයි. මේ ඊට පස්සේ හොඳම උදාහරණය තමයි මොරගල්ල ප්‍රදේශයේ එක්තරා හෝටලයකට ගිය වෙලාවේ ඒ මහත්තයා මගේ නිෂ්පාදනය දැකලා ෂා මල්ලි මම ඔවුන්ගේ කතාවෙන් මේක වරදවා වටා ගන්න එපා. ෂා මල්ලි ඔබ මාර හොරක්. මේක කවුරුත් ලංකාවේ කරපු නැති දෙයක්. නියම වුවේ මේක මරුවා. මේක ගැන හෙට උදේම මල්ලි බෝතල් 100ක් ගේන්නේ කිව්වා. මට ඒක අර පුදුම උත්තේජනයක්. මාර සතුටක් නැති වෙන්නේ. ඔව්. ඇත්තටම කියනවා ඒක ආරෙම. ඉතින් මම වෙන කොහෙවත් ගියේ නැහැ. ඇවිල්ලා හයිමත් හැරිලා කෙලින්ම බස් එක ගෙනගෙන ආවා. ඇවිල්ලි වෙරලා අනේ පොල් කඩන මාමත් නෑ පොල් කඩන මාමට මේ නොවන්දිනාවන් දුම් ගත්තා. අනේ බෑ මහත්තයෝ කිව්වා. බෑ මහත්තයෝ කියලා වෙරලා කොහොමරි බැරි තැන මම ආවා ඇවිල්ලා ඒකත් සඳහන් කළ යුතුයි. ඒ මම පොල් කඩන නගින පස්සේ බැරි තැන මම්ම ගහන නගිනවා කියලා වලල්ලපුත් ගැට ගහගෙන මේ ගාඩ් නගින්න හැදුවා. මෙයා ඊටවත් මාසන තැනක. නැකලා ගහට පොඩ්ඩ දුරක් යද්දි මට තේරෙනවා උඹට ටිකක් අපහසුයි මේක බෑ කියන්නේ මොක කරනවා. හැබැයි මට එතනදී මම හිතනවා උඹට මේක නිකන් හරි මේ ගහෙන් වැටුණොත් උඹට උඹේ අරමුණ කරා යන්න බැහැ වෙනවා. සම්මු මේක බෑපන්. හොඳම දේ සමාජ කරලා අපිට පරාජයන් පිළිගන්න වෙනවා. පසුබහිනවා කියන අතහරිනවා කියන එක නෙමෙයි. එතකොට මං කල්පනා කරලා මම බහිනවා. බහින්නත් බෑ රූට් එකේ බලයට පපුව ඔක්කොම ටික මේ හීරිලා කරලා මේ පස්සේ උගා කාලයකට පස්සේ මම බිරිඳට කිව්වේ මෙන්න මේක ඒක මම හිතන මාධ්‍ය සාකච්ඡාවකදී කියපු දෙයක් තමයි එතකන් ඇය දන්නේ නැහැ. ඊට පස්සේ බැනුම් හබු වෙනම කතාවක්. ඒක තමයි. ඒ ඇවිල්ලි වෙලා ඊට පස්සේ කොමාරි එදාට පස්සෙන්ද ඊට පස්සේ අදාළ මාමව එක්කගෙන ඇවිල්ලා පොලිටික් කඩාගෙන මම්ම කරේ තියාගෙන ඇවිල්ලා ත්‍රිරෝද රථයක පටවගෙන ඇවිල්ලා කරලා එළිය වෙනකන් ඉදි මාරලා පුතුමා හිතන්න මම අරගෙන යනවා. ඇවිල්ලා බෝතල් 100ක් නිෂ්පාදනය කරගෙන 100ට වැඩි නිෂ්පාදනය කරලා මම වැඩි පොරක් දාගෙන යනවා. දීලා යද්දි අදාළ සංචාරක නිකේතනේ මේ කරුණාකාරීවරයා නැහැ ගේට්ටුව මට හැරෙන්නේ නැහැ. ඒකේ ඉන්න මොරට ඉන්න මාමා නෑ මහත්තයා කාටවත් දෙන්න බෑ මම යන්න කියලා කෙලවනවා. මං කිව්වා නෑ ඔබතුමා මහත්තයා තමයි මට එන්න කිව්වා මාමේ. මෙහෙම කියලා කිව්වට පස්සේ මේ කාරි වදයන්නේ කියලා වගේ ගිහිලි වෙරලා ඒ පුදුකඩ කිව්වා පස්සේ එන්න කියනවා දොර අරිනවා. ගේට්ටුව අරිනවා. මම යද්දී උ තව කෙනෙක් සතුරු සාමිචිය දෙන්නේ. මං කියනවා සර් මම
පැද්දි මෙහෙම බල ඇයි මල්ලි මොකද කියලා මොකද සර් මම අර ඊයාගේ මොකද සර් මම හෙල කොක්කෝ කිය අර කුරුඹ උතුර බෝතල් උමලි මොකද මේ පැත්තේ කියලා මං කියනවා සර් මම මට ඊයේ බෝතල් 100ක් ගේන්න කිව්වේ අයියෝ කොල්ලෝ බෝක සිරාවට ගත්තද මම බෝඩ් පොඩි මොටිවේෂන් එකක් කරන්න කිව්වේ ඔක හිතන්න එපා බං ඕක අර මම මොනව කරන්නද මෙතන ඔයිට වඩා මට ලේසි කුරුම්බ තැඹිලි ගෙඩියක් කපලා වෙල්කම් ඩ්‍රින්ක් එකකට දෙන එක කියලා කියනවා ඔබ හිතන්න මම මිනිස්සෙක් වශයෙන් මට ඇති වෙන හැඟීම මම ටිකක් සාමාන්‍ය ඉක්මනින් කේන්ති ගන්න පුද්ගලෙක් මොනියම් හේතුවකට දන්නේ මම ඇත්තම ඉවසුවා ඇද්දේ කඳුළු පිරුණා අර කිලෝ ගානක් බර බෑගේ පිටේ එල්ලගෙන එන්නත් තිනෝ මේ මොරගල් ප්‍රදේශයේ ගාලු පාරට කිලෝමීටර් කමාරක් විතර පයි එන ඇතුලේ. ඉතින් මේ මොහොත කිට්ටුවනේ සංචාරණය ඉදිරියදී. ඉතින් ඒ එන අතරතුර මහ විශාල කලකිරීම තමයි ඇති වුනේ. ඒ කියන්නේ හරි දුකයි. අඬ ආවේ. නමුත් ආයිමත් ඒ කියන්නේ එහෙම මේ ඔය මම කිව්වේ ඒකයි. මට දැඩිව දැනෙච්ච දේ මං හිතන එක මට උත්තේජනයක් අද. කියන්නේ මොනියම් මම කරක ඉන්නවනම් ඒක මහ විශාල උත්තේජනයක්. ඉතින් එහෙම කරලා තියෙද්දිත් ආයිමත් මම මේ පැත්ත සංචාර කොට මේක මං කිය මේ ආකල්ප වල වෙනස. ඒකෙදි යන මම අලුත්ගම තියෙනවා ලලුනා කියලා හෝටලයක්. ඒකත් මම මේක කිව යුතුයි ඔහු කියන්නේ ඔහු තමයි මට ප්‍රථමයෙන් උත්තේජන දී පුද්ගලයා. ඒ ලලුනා හෝටලෙට ගියා වෙලාවේ ඒ මහත්තුරු 3-4 දෙනෙක් ඉන්නේද්දි මගේ නිෂ්පාදනයේ අසවිදලා කියන මම මේ එතකන් දන්නේ මේ හෝටලේ හිමිකරු කියලා. චමල්ලි මේක මරුනේ. කියලා ඒතකොට සංචාර විවලුකුත් වෙනවා ඔවුන්ටත් වෙනවා ඔවුනුත් ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් නෙමෙයි ඉතාලියානු මොකක් වෙන භාෂාවක් විදේශිකයෝ කියලා හරි සන්තෝෂෙන් ඔවුන්ට මේ විස්තර කරනවා මේක. මල්ලි ඔක්කොම ටික දාන්න කිව්වා. ඒක හරි මහ සතුටක්. අරම කාලි කියලා ගෙදර ගිහලා මම වෙනත් දවසක යනවා ඒ ප්‍රදේශෙට පොඩ්ඩක් එහා පැත්තේ ඒකේ බැරි නම් ඒ හෝටලේ හිමිකරු මොහන් සිල්වා මහත්මයා කියලා මම අතරත් ගරු කරනවා ඌට ස්තුති කරනවා මොකද හේතුව පළවෙනි උත්තේජ මම දැනගත්තේ රයි මෙතන තමයි මට ඒ කියන්නේ වෙනද බලක් තියෙනවා මොකද මම ඕක පටන් ගන්න යුගයේදී හැමෝම කිව්වේ ඕක මේ බොන්නේ නෑ මේ පිස්සුද මේ රුපියල් 50 මේ මොකද පැසියක් එක සිසිපාත් දීලා කුරුම්බ ගෙඩියක් බොයිද තැඹිලි වතුර එකක් බොයිද අතර වටේම ඉතින් මම නගපු තර්කය තමයි ඒක වතුර බොනවා නම් රුපියල් 50ක් දීලා ඕක මොකක්ද කියලා. ඒකත් ඇත්තම මේ තර්කය පුහු තර්කයක්. නමුත් ඒ මොහොතේදී හරියට හරි. මොකද ඒ ලැබිච්ච කටුකත් එහෙම ගිලන් නවත්ත තමයි පටන් ගත්ත. ඒ වගේ සෑහෙන්න කඩාවැටීම් තියෙනවා. මේ ආකල්පමේ වැරදි. ආලුතෙන් පටන් ගත්ත පුද්ගලයෙක් මේක අපිරිසිදු ආදන්නේ මේක ජරා වෙන්නේ නැති කියලා ඔහුට සන්නාමයක් නැති නිසා ඔබ ප්‍රතික්ෂේප කරන වැරදි. මොනියම් මොදයක්. මම ආදටත් මං ගාවට එන කිසිම පුද්ගලයෙක් මං කිසිම විදිහකින් විවේචනය කරන්නේ ප්‍රතික්ෂේප කරන්නේ ඔහුගේ බහන්ඩේ මට මිලදී ගන්න බැරි නම් මම හැම වෙලාවෙම කියන්නේ මං සමහරක් කාට මගේ ආයතනයේ න ඔය දැන් වීදියේ ඉන්නේ මම හඳුන්වන කැමති අපේ රටේ සමය හරි අපරාධයක් ඒකට ශ්‍රීවිරෝධ රට සඳහා අපේ රටේ තරුණ ජවය වැය වෙලා අපද යන්නේ යම්සේද එයා සමානම ඔය ගෙවල් වලට ඇවිල්ලා බාණ්ඩු කරන ළමයින්ගෙන් සිද්ධ වෙනවා. ඒක ඩිරෙක්ට් මාකටිං කියලා කියන්නේ. හරියට හරි. ඒ ක්‍රම විදිහට මම විරුද්ධයි. ඒක වුණා මහා බොරු බොළඳ සීන පෙන්නලා උන්ගේ ස්වාමී සූරාගෙන කරනවා මම නිර්ලජ්ජිත වෙන දුපක්‍රමයක්. ඒක මම දැඩි විවේචනය කරනවා. ඔවුන් වෙනවා. මම දන්නවා හරින්ද්‍ර මහ කුමාර ගොඩනගිනු කොහොමද කියලා. ඒත් මම එදත් එහෙම ආකල්ප හිටියේ. මම කියන්නේ අනේ මල්ලි බොස් නෑ මල්ලි. මම මෙතන සේවය වැඩ ඉන්න කෙනෙක් මම පිළින පඩිය මට ඉතින් ඔක ගන්න තරම් ශක්තියක් නැහැ කියලා. කිව්වම හරි කියලා ඉතින් බලන්න ඔවුත් සතුටුයි මම හිතරත් කියන්න නැත්නම් ඔහුගේ ඔක්කොම බාණ්ඩ ටික අරලා කරලා ඔහු කරලා අර පාසල්පත් කරලා ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි කරුවේ. ඒතර මම මේ මහවර මහත්තයා දැන් ඔබතුමා භවිෂ්‍යදී ඔබතුමා ෂෙයා කරුවා ඔයාගේ රිජෙක්ෂන් එක ඔයාගේ ප්‍රතික්ෂේප වීම ඔයාට පහුව ඔයාගේ පෙරලගත්තේ ඔයාගේම ඔපචුනිටි එකට විදියට. ඔයා ලොස්ට් වෙච්ච එක ඔයා ඒක ඔපචුනිටි එකක් විදියට ගත්තා. ඇත්තටම මම හිතන්නේ අලුතෙන් ව්‍යවසාය කයන් වශයෙන් එකතු වෙන අයටත් දැනට ව්‍යවසායක වශයෙන් පත් වෙලා ගොඩක් කලකිරීලා අතහැරලා දාන්න ඔන්න මෙන්න වගේ ඉන්න කට්ටියටත් ලොකු හොඳ පාඩමක් ඔබතුමා දෙන්නේ. මම හිතනවා ඔබතුමා මේ පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ අර අපි අමුඩෝ තියෙන භාෂාවෙන් අර අදහන් වටින චරිතයක්. ඔව් නෑ ඒ කියන්නේ ඔබතුමා ගේන පණිවිඩය මට ඒක තමයි මේක ඇත්තටම අවශ්‍යතාවය.
එතකොට ඔබතුමා කියන්න ඔය හෙලකොකෝ ආයත් හරහා ඔබතුමා ලබාපු පන්නරය සහ ඔබතුමා ජීවිතයට එකතු කරගත්තා වූ අභිප්‍රේරණය self motivation එකක් ඔයා කරගෙන තියෙන්නේ. ඔයාට කවුරුත් හරි ඔබතුමාගේ ආදරණීය බිරිඳ ඔබතුමා පැත්තෙන් ඊට අමතරව ඔබතුමාලට ගුරු හිටියේ නෑ. ඔබතුමාට විශාල උපාධි තිබුණේ නෑ. ඔබතුමාට මහාචාර්යවරු උපදෙස් දුන්නේ නෑ. නමුත් ඔබතුමාගේ ඇඟ ඇතුලේ හැංගිලා තිබුණා යම්කිසි දැවෙන ගින්න. ඒ ගින්නේ තමයි ඔබතුමාව මේ ඉස්සරහට පුෂ් කරගෙන ගියේ. ඒතකොට ඔබතුමා මේ යම් මොහොතකදී හිතුවද හරින්ද්‍ර මහකුමාර හෝ කෙලකොකෝ කියලා බ්‍රෑන්ඩ් එකක් සන්නාම නාමයක් හදාගන්න ඕනේ කියලා හිතුවද කවදා හෝ? මට අනුව මගේ දැක්ම අනුව ලෝකේ සන්නාම ගොඩනගෙන ක්‍රම දෙක තුනක් තියෙනවා. ඒකෙදී මූලික වශයෙන් තියන්නේ ඒ ආයතනය විශාල පරිශ්‍රණ ඒ කියන්නේ සමීක්ෂණ කරලා එකත් එක්ක මහා විශාල මුදලක් වැය කරනවා. මුදලක් වැය කරලා විද්‍යුත් නාලිකා මුද්‍රිත මාධ්‍ය සියලු දේ එකතු කරගෙන සහ වෙනම මිනිසුන් යොමු කර කියන්නේ ඒක ප්‍රචලිත කරනවා. සහ ඒ මහා විශාල කරතවයක්. තව දෙයක් තියෙනවා ඒ කියන්නේ මිනිසුන්ගේ ඒ නිෂ්පාදනයට තමන්ගේ ප්‍රතිරූපය එකට ගැට ගහලා ප්‍රචාරණය කිරීම තුළින් ගොඩනගෙන ක්‍රමවේදයක්. තවත් එකක් තියෙනවා ඒ කියන්නේ සන්නාමයක් හෝ කුමක් හෝ ගොඩනගීමට කිසිම අරමුණක් නැහැ. නමුත් තමන්ගේ නිෂ්පාදනය ඉතාමත්ම හොඳින් සමාජගත කරනවා. ඒ සමාජගත කිරීම තුළ මහ විශාල මුදල් පිරිවැයක් නෙමෙයි තියෙන්නේ. නිෂ්පාදනීය ඵලදායීතාව සහ ඒක ඒ කුමන අරමුණක් එක්ක යන දෙයක්ද කියන ඒ දෙද්දි අහම්බෙන් අර මම විශ්වාස කරන දෙයට සබහාදහම සත්‍යවාදීත්වයක නම්ශීල වෙනවා කියන්නේ. ඒකේ කියන්නේ හරි දෙයක් කරන පුද්ගලයෙක්ගේ ඒ පුද්ගල ප්‍රතිරූපයයි අවශ්‍ය නිෂ්පාදනයට අවශ්‍ය කරන වටිනාකම නිෂ්පාදන ගුණභාවය එකට එකතුල ඉබේ ගොඩනගෙනවා සන්නාමයක්. සන්නාම. අන්න දැන් මම හෙලකොකෝ නිර්මාණය වෙලා තියෙන අන්නේ ක්‍රමයට. මම දන්නේ නැහැ. කියන්නේ මම කොහොම ජනප්‍රියයිද මගේ නිෂ්පාදනක නමුත් යම්කිසි දැන් ඔබ මාව හොයාගෙන ඒම තුල නැත්නම් වෙනත් පුද්ගලයන් එහෙමද මට විදේශීය අනුව වෙන විදිහෙන් සහ විදේශයන්හි කතා කරනකොට මම දැනන දේ තමයි හෙලකොක එක සන්නාමයෙන් බවට පරිවර්තන වෙමින් තියෙනවා. මම කියන්නේ මේක මේ මහා විශාල ජනප්‍රියම මම අර මුලින් කියපු ආකාරයේ සන්නාම තමයි ඔය දැන් හැමෝම දන්න ලෝක ප්‍රකට ශක්ති ජනක පාන එහෙම නැත්නම් ලෝක ප්‍රකට කෝල පාන තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි සන්නාමය කියන දේ අනන්‍යතාවයක් තිබිය යුතු. ඒ ඔය බ්‍රෑන්ඩ් නේම් කියන සාමාන්‍ය සංකල්පය කියන්නේම අනන්‍යතාවට. ඒක තමයි සන්නාමය කියන්නේ අනන්‍යතාව. ඒ අනන්‍යතාව තිබිය යුතු. දැන් ලංකාවේ බොහෝ සන්නාමෙන් ගොඩනගන අයට තමන්ගේ කියන අනන්‍යතාවක් නැහැ. ඒ අනන්‍යතාව නැත්නම් කොහොම සන්නාමය බිහි වෙන්නේ? ඒකනේ. දැන් හරින්ද්‍ර මහ කුමාර කියන්නේ හරින්ද්‍ර මහ කුමාර විය යුතු. හරින්ද්‍ර මහ කුමාර හේමේන්ද්‍ර වෙලා බෑ. හේමේන්ද්‍ර විය යුතුයි. එතකොට හරින්ද්‍ර මහ කුමාර හේමේන්ද්‍රගේ හොඳ ගතිගුණ ගත්තර කමන්නේ. ඒ දේවල් පරිසරයේ හොඳ දේ අරගෙන උකාගෙන හරින්ද්‍ර මහ කුමාර ඒ වගේ තමයි සන්නාමය ගොඩනගද්දී ඔබ කළ යුත්තේ. අර මම කියන්නේ මම මුදල් වියදම් කරන්න බෑ කියලා. මම කියන්නේ හෙලකොකෝ සන්නාමයක් වෙනවා නම් වෙන්නෙම අර මූලික වෙනත් පරිසර සාධක එකතු වෙලා හරි දෙයක් හරියට කිරීම අනන්තව රැක ගැනීම එක්ක කරපු දෙයක්. එතකොට ඔබතුමා කියන දේෙන් අපිට මෙතන ලොකු පණිවිඩයක් ඔබතුමා දෙනවා. ඒ කියන්නේ දැන් අපි කියමු ශ්‍රී ලංකාවේ ඊටාම කුඩා වශයෙන් ව්‍යවසායකෙක් වශයෙන් පත් වෙනවා නම් ඇත්තටම අර බ්‍රෑන්ඩ් නේම් එකක් සන්නාම නාමයක් හදනවා කියන මුදල් වියදම් කිරීමේ දෙයක්. අපි ඇත්තටම දැකලා තියෙනවා ඩිජිටල් ලෝඩින් දාගෙන මේ ටීවී එකක් දාගෙන මොකද ඒවා හරි මුදල්. එතකොට එයාට එයාගේ නිෂ්පාදනය ඩෙවලොප් කරන්න සංවර්ධනය කිරීමට යොදවන්න මුදලට හැර තව විශාල මුදලක් යොදවන්න වෙනවා මේ ප්‍රචාරයට. ඒ විදිහට කරනවා වගේම තමන්ගේ නිෂ්පාදනයේ යහගුණේ සපිරි හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් මිලකට හැමෝ අතරම යන පිළිගන්නා දෙයක් වුණොත් එම නිෂ්පාදනයේ විසින්ම සන්නාම නාමයක් ඔටෝ හැදෙනවා ඉබේ හැදෙනවා කියන එක. ඔබතුමා අනුගමනය කරන ක්‍රමය ඒකයි. ඔබතුමා ඒක සාර්ථකයි කියලා දකිනවා. ඔව් මෙහෙමයි. ඒක ආහාරයක් වෙන්න පුළුවන්. යකඩයක් වෙන්න පුළුවන්. වාහනයක් හෝ මොනෑම දෙයක් විය හැකියි. ඒක නෙමෙයි. ඒ කියන්නේ ගුණාත්මක නොවන්න හොද නම් හරි දේ හරියට කරන්න ඕන. ඒ දේ තමයි තමන්ගේ දැක්ම. ඒක ඉලක්ක විය යුතුයි.
ඒකෙදි මම සන්නාමයක් නෑ මම බ්‍රෑන්ඩ් නේම් එකක් සන්නාමයක් හදනවා කියලා කවදාකවත් හිතපු කෙනෙක් නෙමෙයි. මගේ අරමුණ වෙනයි. මගේ අරමුණ මම අර මුලින් සඳහන් කරා වගේ මේ හෙළ කියන වචනේ ලෝකෙට ගෙනියන්න ඕනේ. ඒ පරමාර්ථය තමයි මේ ඉන්නේ. අදත් එහෙමයි. හෙට හෙළකොකෝ සන්නාමයක් වුණාද නැද්ද කියන කතාව නෙමෙයි. යම්කිසි සියුම් සතුටක් තියෙනවා. මම හරි තනි ඒක කියන්නේ සමාජයේ උදාම පුද්ගලයනේ ලංකාවේ ව්‍යාපාරිකයන් එක බලද්දි මම හරි මේක නොසලකිය යුතු පුද්ගලෙක්. ලංකාවේ ව්‍යාපාරිකයන් එක බලද්දි දැන් ඉන්න තත්ත්වෙත් එක්ක දැන් ඉන්න තත්ත්වෙත් එක්ක කියන්නේ හිටපු කතාවක් වෙන දැන් ඉන්න තත්ත්වෙත් නොසලකිය හරි යුතු පුද්ගලෙක්. කියන්නේ මුදල් මේ අති වාණිජ්‍ය පැත්තේ ව්‍යාපාරිකයම ඉන්නේ සල්ලි වලින් ඉන්නේ. අපේ රටේ මම ඉන්නේ මම ලෝකෙත් එහෙමයි. ඒක සාමාන්‍ය ස්වභාවයනේ. කියන්නේ ව්‍යාපාරිකයෙක් ඉතින් එහෙම බලද්දි මම හරි නොසලකා හරි යුතු ඒකකයක්. හරිම කුඩා ඒකකයක්. ඉතින් නමුත් කියන්නේ හැදිලා නම් යම් කිසි දෙයක් හැදුනේ. අර හරිදේ හරියට කිරීම සහ මම ගියේ වෙනද ඒකෙම ඒක යද්දි ගොඩනගෙන පරිසර සාධක තමයි පුද්ගල චරිත ගොඩනගන්නේ. තමන් සමාජයේ කරන්නව තමන් සාපේක්ෂ ක්‍රියාත්මක වීම තුල. ඉතින් මම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයත් එක්ක මගේ සන්නාමය ගොඩනගන වෙනත් අය. ඒකට ඒකත් එක්ක තමයි හරින්ද්‍ර මහ කුමාරව හඳුනන දන්නේ දැන් හෙළකොකගේ අයිතිකාරය. හෙළකොකෝ කියන්නේ කවුද? හරින්ද්‍ර මහ කුමාර. මේ දෙක බැඳීම ලින්ක් එකක් තියෙනවා. එකට දාමකට. දෙකක් නෙමෙයි එකට යන්නේ. හැබැයි ඉතින් හෙළකොකෝ ඊට වඩා ප්‍රචලිතයි. එතකොට මහ කුමාර මහත්මයා කියන්නේ හරින්ද්‍ර මහ කුමාර මහත්මයා කියන්නේ සන්නාම නාමයේ ගොඩනැගීමේදී ඔබතුමාගේ ව්‍යාපාරයේදී ඇත්තටම හෙළකොකෝ කියන නාමය හැදුනා. හෙළකොකෝ කියන්නේ මොකද්ද? හරින්ද්‍ර මහ කුමාර කියලා ආවා. හරින්ද්‍ර මහ කුමාර කියන්නේ මොකද්ද? හෙළකොකෝ කියන එක. එතකොට ඔබතුමා කියන්නේ මේ දෙක අතරේ ලොකු බැඳීමක් තියෙනවා. ඒ බැඳීමට ඔබතුමා ළඟා වුණේ ඔබතුමාගේ යම්කිසි අනුගමනය කරා වූ නොපසුබට උත්සාහය සහ යහගුණේ සහිත අවශ්‍ය කරන වෙළඳපළට ඒ දේ ලබා දීම. ඒ වගේම ඔබතුමා මට පොඩ්ඩක් කියන්න ඔබතුමාගේ මේ දේ ආරම්භයේදී ඔබතුමා මේක වෙන කාලෙක උඩාවාවේ එහෙම නෑ. ඔබතුමා සිහිනයක් දැක්ක අවුරුදු 5කින් 10කින් 15කින් එහෙම ටයිම් ෆ්‍රේම් එකක් ඇතුළතද ඔබතුමා මේ ව්‍යාපාරය ලොන්ච් කරුවේ? ඔව් ඇත්තම කියනවා මම පළවෙනි මේ බෝතලේ නිෂ්පාදනය කරද්දී මම අපරායන එකකට කරපු පුද්ගලෙක්. ඒ කියන්නේ ඒකට මම අවශ්‍ය පසුම හැදුවා. ඒ හැබැයි අරමුණක් පමණයි. ඒ කියන්නේ මම ඒක ඉලක්කගතයිනේ. ඒක ඉලක්ක කරගෙනම තමයි මම පිටේ බෑග් එක වැදගෙන ගියේ. ඒක කිව යුතුයි. ඒක මම ඊට පෙරත් කියලා තියෙනවා. ඉතින් දැන් ඔබ අර කිව්වා වගේ විශාල කාර්යාමුවක් තිබ්බේ නැහැ. මම ටිකක් හදිසි පුද්ගලයෙක්. මට බොහෝ දෙයක් බලන් ඉන්නේ. මට මේ දැන් හිතුණාද මේ දැන් මම ක්‍රියාත්මක කළ යුතුයි. මම ඒක කිව්වා මම කිසිම දවසක මේ ජ්‍යොතිෂය මට ප්‍රායෝගික නැහැ. මම ඒව කිව්ව යුතුයි. අපේ මම මේ දේවල් කිව යුතුයි. දැන් ඔබ මේ සම්මුඛ සාකච්ඡා මාත් සමග පවත්වන ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව ගොඩනගීමේ මුඛ්‍ය පරමාර්ථය කියන මම දන්නවා. ඒ සත්භාවය ඔබ තුළ ඉන්නේ. ඒ සත්භාවය තුළ ඉඳද්දී කවුරුන් හෝ මොනියම් වූ හේතුවක් නිසා කාරණාවක් නිසා ප්‍රමාද වන්නේ නම් එය පව්. ඔබේ වීඩියෝ වලින් ප්‍රයෝජන ගත යුතුයි ඕව. ඉතින් මම මෙතෙන්ට කියන්නේ මම දැන් මේක බලන පුද්ගලයා මගෙන් යම් කිසි දෙයක් ගන්න නම් ගත යුත්තේ ඒ දේවල්. ඔව්. නැතු මම අඳින ඇඳුමවත් මම යන යාන වාහනේවත් මගේ බැංකු පොතේ කීයක් තියෙන කීයද කියන එකවත් සහ මම කන බොන දේවත් නෙමෙයි. ඔව්. දැන් මොකද මම හොරක් නෙමෙයි. ඒ නමුත් ගත යුතු දෙයක් ගන්නවා නම් මිනිහෙක් ගත යුත්තේ යන්නේ ඒ දේ. මම ඒකයි මේ කියන්නේ මම කිසිම දෙයකට මගේ ජීවිතේ ජ්‍යොතිෂය අදාළ කරගෙන නැහැ. ඉතින් මේක සමාජ මාධ්‍යම පොඩ්ඩක් ඩිස්ටර්බ් කරන්න. මෙතනදී ඔබතුමාගෙන් කියවුණා මම පොරක් නෙවෙයි කියලා. දැන් ඔබතුමා ඒ කිව්වේ ඇත්තටම ඒක ගොඩක් අගය කළ යුතු දෙයක්. ඒක ඇත්තටම සමාජයේ වැඩිපුර භාවිතා නොවන වචනයක් වුණත් පොරක් නෙවෙයි කියලා ඔබතුමා සඳහන් කරේ. ඔබතුමා යම් කිසි නිහතමානී සිහිනයක ඔබතුමා ඉන්නේ. ඔබතුමාට ඒ සිහිනේ ජය ගන්න ඔබතුමාගේ අර ඇතුළතින් ආපු ආවේගයන් තමයි ඉවහල් වුනේ. ඒක තමයි මම හිතන්නේ මම වැරදිලා නිවැරදි කරන ඔබතුමා පොරක් නෙවෙයි කියලා කිව්වේ ඒක. ඔව් ඇත්ත මට මං ගැන නිවැරදි කිරීමක් තියෙනවා. ඒකයි මට සමාජයේ මම ඉන්න තැන කොතනද? මම කවුද? මගේ මූලධනය කොතනද? මම ඒ දේවල් මට හොඳ අවබෝධයක් තියෙනවා එහෙමද මහත්තයා. ඉතින් ඒක නිසා මං කිව්වේ අර සමාජයේ මට විශේෂයෙන් කැපී පෙනෙන්න කිසිම ආසාවක් නැහැ. මම මොනියම් මොහොතක ඉන්නවා නම් සමාජ විසින් මාව ගෙනත් තියෙන්නේ. ඉතින් ඒ සමාජයට මම විශේෂයෙන් සිටීමේ බොරුවට පුම්බගත්ත මේ පපුව ඉදිරියට දාගෙන යාමේ අවශ්‍යතාවක් නැහැ.
ඉතින් මේ සමාජය තමයි කියන්නේ. ඒතකොට මම අර අපි මාතෘකාවට ආවට පස්සේ ජ්‍යොතිෂ අනුව කිසිම දෙයක් කරලා නැහැ. ජ්‍යොතිෂය අනුව කිසිම දෙයක් කිසිම කරලා දෙයක් නැහැ. කරලා නැහැ මගේ ජීවිතේ. කිසිම දෙයක් කරලා නැහැ. හෙට කරන්නෙත් නැහැ. මොකද මට ඒක කිසිම තාර්කික නැහැ. මට ඒක ප්‍රායෝගික නැහැ. ඉතින් යම් කිසියකින් මං නැකත් බලලි වෙරලා දෙයක් අසාර්ථක බලන්නේ නැතුව මං අසාර්ථක වුණොත් මට ඒක දුකකුත් නැහැ. දැන් නැකත් බලලා අසාර්ථක කරන පුද්ගලයෝ අතර නැකත් නොබල අසාර්ථක වුණා කිසි ගැටලුවක් නැහැ. නේ? සාතිශය බහුතරයක්. සාතිශය බහුතරයක් නැකත් බලනවා. ඈ දෙගිනේ පොරොන්දම් 21ම ගැලපිච්ච පවුල් මාස 2යි 3යි විවාහ වෙලා ජීවත් වෙලා ඉවස් වෙලා යනවා නම් ඒක වෙනවා නම් ලෝකෙට මනබෙර ගහලා නැට්ටුම් නාටලා නැට්ටු ගෙනල්ලා පෙරහැරවල ගිහිලා ගීතිකා යාතිකා සියල්ල බයා කොහොම කරලා ඔක්කොම කරලා ආරම්භ කරන ව්‍යාපාරය මාස 6න් අතහැර දාන මිනිස්සු ඉන්න රටක මම ජ්‍යොතිෂය නොබලා නැතුණා කියලා ගැටලුවක් නැහැ මම මේක මං පටන් ගත්ත තැනත් එක්ක බලද්දී මම සාර්ථකයි හිටපු තැන දැන් පිටේ බෑග් එකක් එල්ලගෙන ගිහලා සංචාර කෝටල් ගන්න ගියේ මම අද ලෝකේ රටවල් හතකට මගේ නැව් පිටින් මේ නිෂ්පාදන යවනවා. මොකද බහලුම් පිටින් කන්ටේනර් පිටින් යනවනේ. ඉතින් ඒ යන්නේ ජ්‍යොතිෂය අනුව වැඩ කරලා නෙවෙයිනේ. ඉතින් මම ඕක ඇත්තම කතාව ඒ අසාතුරක් ගැටලුවක් නෑ. ඉතින් බලලා සාර්ථක කරනකොට නොබලා සාර්ථක වුණා ගැටලුවක් නෑනේ. කොහොමත් ඒකයි මං අර බුදුහාමුදුරුවෝ කිව්ව නක්කත්තම් පටිමානෙත්තම් අත්තෝ බාලෝ උපජ්ජක. අත්තෝ වක්කත්ත නක්කත්ත කිං කරිස්සති තාරක. ඔක තමයි කිව්වේ. නකත් පස්වස් දුන අන්ධ බාල ජනයාට යමක තතු තත්වාකාරී නොපෙන. තාරක අපට කුමක් කරන්නේද කියලා. මම දන්නේ මේක. මගේ වැරදි නම් වැරදි කරාවි මම හිතන්නේ මහා සංඝරත්නය ඉන්නවනේ. ඉතින් මම ඉන්නේ එතන. එතකොට අර හැම වෙලාවෙම දැන් ඔය සන්නාමය ගොඩනගද්දී හරි කුමක් හෝ දෙයක් වෙද්දී උත්සාහයම තමයි. අර හරිදින් ඒ කියන්නේ හැම වෙලාවෙම නිවැරදි දෙයක් කිරීමෙන් ඒකට අවශ්‍ය කරන ස්වභාවදාම නිර්මාණය කරන පරිසරය. පරිසරය. මේක ඒක නිකන් ආයෙත් කොහේ හරි කොටු වෙච්ච තැනකට හුලඟක් ආවම සියලු කොළරොඩු ටික එක තැනකට එකතු වෙනවා. කැරකිලා. අන්න ඒ වගේ තමයි. ඉතින් මේකට සියලු පරිසර සාධක එකතු වෙනවා. ඒකත් එක්ක සන්නාම කරනවා. ඉතින් අර මේ වගේ දැන් මූලික අවුරුදු 2 3 තුල මට එහෙම අරුමුණක් තිබ්බේ නැහැ. පස්සේ මම මේක ආයතන බවට පරිවර්තනය කරාට පස්සේ මම දැන් ඉන්නේ ඉලක්කගත වසර 2023 වෙද්දී ලංකාවේ හොඳම සහ ජනප්‍රිය පානය බවට පත් කිරීම. ස්වභාවික. ඒක තමයි ඔබතුමාගේ ඉලක්කගත. ඔව්. ඉලක්කගත. ඒක නාභිගතයි. එතකොට මගේ ඊළඟ 2023 වෙද්දී ඒ වසර 2023 වෙද්දී තව සතුට ආසාවක් තියෙනවා අරමුණක් තියෙනවා ඉලක්කයක් තියෙනවා ලෝකේම ජනප්‍රියම නෙමෙයි හොඳම ස්වභාවික පානය බවට පත් වීම. මම අන්න එතන ඉන්නේ. ඉතින් ඒක ඉලක්කගතයි. ඒ කියන්නේ දැන් මම අවශ්‍ය කරන මූලික පසුබිම ගොඩනගලා තියෙනවා. නිෂ්පාදනය ගොඩනගලා තියෙන නිෂ්පාදන පෙළක් තියෙනවා. පෙළකෝ සන්නාමය ලෝකයේ අර හොඳම ස්වභාවික පානය බවට පත් කර ගැනීම. ඒක ලොකු දැක්මක් එක්ක යන්නේ. හැබැයි තාම ඒ වෙනුවෙන් මුදල් වියදම් කරලා නැහැ. අවශ්‍ය කාලයක් ඒවි. හැබැයි ඉලක්කයක් තියෙනවා. ඒතකොට එතන මං ආසයි මොනියම් හෝ දෙයක් ලැබෙන්නේ නම් මේ වෙනුවෙන් එදාට මට ඊට වැඩි දෙයක් මට මගේ රටට දෙන්න ඕනේ නැහැ. මොකද කියවෙන්නේ හෙල කොප්පු. අර මං අර කියපු සන්නාමය ගොඩනගීමේ පරමාර්ථය උච්ච ස්ථානයේ එතනට එනවා. ඒක තමයි ඉන්නේ. ඒ කියන්නේ හෙල කියන දවසට මම මගේ ජාතිය ලෝකෙට ගෙනිච්චා කියලා ගෙදේ ඊට පස්සේ මරණක් කමන්නේ. හරි. දැන් ඔබතුමාගෙන් අපි ගොඩක් හොඳ විස්තර ටිකක් ඇත්තටම මම හිතන්නේ මේක නරඹන මේ තරුණ සහ නිසාගේ වශයෙන් සිටින ඔන්ටර්ප්‍රෙනර්ස්ලා වගේ ඉන්න හැමෝටම මේක ගොඩක් ප්‍රයෝජනවත්. ඔබතුමාට කෙටියෙන් ඔබතුමා කියන්න පොයින්ට් ෆෝම් එකකින් යම් කිසි කෙනෙක් ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එයාට තියෙන්න ඕන විශේෂ ගුණාංග සහ මොනවද එයාගේ උපරිමයෙන්ම එයා තියාගෙන මේකට බහින්න ඕන. කෙටියෙන් හැඳින්වීමක් කරන්න මේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඉස්සෙල්ලා තමන්ව කියව ගන්න. තමන් කවුද කියන මිනිස්සු දැනගන්න ඕනේ. තමන්ව කියවගත්තේ නැති පුද්ගලයෙකුට තව කෙනෙකුට කියවන්න බෑනේ. ව්‍යාපාර කියන්නේ තව කෙනෙකුගේ හිත කීමක් වගේ. ඒ කියන්නේ අපි නිෂ්පාදනය දෙනවා නම් නිෂ්පාදනය මිලදී ගන්න මිනිස්සුන් ඉන්න ඕනේ.
ඒ මිනිසුන්ට මොකක්ද ආමන්ත්‍රණය කරන තමන් ඇත්තම කතාව තමන්ව තමයි නිෂ්පාදනය කරලා විකුණලා තියෙන්නේ. දැන් මම නරක දෙයක් දෙනවා නම් මගේ නරක ගති තමයි නිෂ්පාදනයේ තියෙන්නේ. තමන් මාකට් කරන්න ඕනේ ඉස්සෙල්ලා. අලෙවි කරන්න. තමන් අලෙවි කිරීම නෙමෙයි. මං කිව්වේ තමන් පෙනී ඉන්නේ නැහැ. ඔව්. තමන්ගේ මම හේමෙන්ද්‍ර මහත්තයාට නිෂ්පාදනයක් දෙනවා. ඕක මම නරක වෙච්ච නිෂ්පාදනයක් ඔබට දෙන්න තරම් මගේ හිතේ හික්මීමක් නැහැ කියන්නේ මම පව්. මම වැරදිකාරයෙක්. මම හොඳ දෙයක් දෙනවා කියන්නේ ඔබතුමාට ශරීරයට හිත කරයි කියන්නේ ඉතින් මම පාරිභෝගික විශ්වාසය දෙනවා ඒ කියන්නේ හරි දෙයක් කිරීම මම එතනදි කියන හරිද. කියන්නේ ඒක තමයි තමන් ගැන විශ්වාසය තියෙන්න ඕනේ. ඒ මේ අපේ හික්මීම මම මේ දේ කරනවා කියන එක ඒ දැඩි අදිෂ්ඨානෙන් ඉන්න ඕනේ. ඒ අදිෂ්ඨානෙන් ඉන්න මම ඒකට අවශ්‍ය අභියෝගයේදී ඒක මට තව ජීවිත ලැබෙන්නා වූ එක්තරා පන්නරයක් වශයෙන් කියන්නේ අපිට අත්දැකීම් ලැබෙන්නේ. අද වර්ධින දේ හෙට අපි හරි ගස්ස ගන්න අත්දැකීම් උපයෝග කරගන්න. එතකොට ඒක තමයි කියන්නේ ඒ අත්දැකීම් ඉන්නේ හැමදේම සතුටින් බාර ගන්න. අරගෙන තමන් ඒකට විරුද්ධව නැගී හිටිනවා. අභියෝගයට නැගී ඉඳලා කෙලින් හිට ගන්න. ඒ වර්ධින හැම මොහොතම නැගිටින කොහොම හරි කරන්න නිෂ්පාදනය. වර්ධින හැම මොහොතෙම නැගිටින්න ඕනේ. ඒක තමයි මුතුමා දෙන අනිවාර්යයෙන්. ඒක තමයි කලියුත්තේ. ඒකෙන්දී මට බෑ කියන එක බැරි දේවල් තියෙනවා. බැරි දේවල් ලෝකේ නැහැ කියන කතාව නෙමෙයි. අපිට අනේ මට හන්දර යන්න ඕනේ කියලා කිව්වයි කියලා එකපාරට හන්දර යන්න බෑ. ඒකට අවශ්‍ය වෙන පසුබිම හදන්න ඕනේ. ඒ සිහිනේ ලොකු කරගන්න. හැබැයි හේනේ ලොකු කරන ගමන් තමන් කර ක්‍රියාදාමයේ ලොකු කරන්න. කියන්නේ යන්ත්‍ර සූත්‍ර මහා විශාල වශයෙන් කරන නෙමෙයි. මොනේ මොද ලොකුවට කරන නෙමෙයි. කුඩාවට අධීරෙන් කරලා ඉවසීමත් එක්ක යනවා. ඒක තමයි ඔව් ඒක කවුරු කොහොම කෙසේ බාධා දැම්මත් තමන් ඉන්නවා නම් තමන් නිවැරදි නම් උත්සාහය අරින්න බෑ. ගෙදරින්ම විරෝධය එල්ලෙවි. හැබැයි ඒක නෙමෙයි විත්තේ. තමන් මං කිව්වේ තමන් ගැන නිවැරදි කියවීම තමන්ට තිබිය යුතුයි. අනවශ්‍ය දේවල් පස්සේ නෙමෙයි යනවා තමන් ගැන හරි දේ කරලා ඒතකොට තමයි විශ්වාසය ඇති මම හරි දෙයක් දෙන්නේ. මේකට අවශ්‍ය දේ සිද්ධ තමන් කරගෙන යනවා. අපි එවරස්ට් කන්ද නගින්න හිතනවා. දැන් මගේ ඉලක්කය ඇත්තටම මේ වගේ පුංචි පුද්ගලයෙක් වශයෙන් ඇත්තටම මා විශාල ඉලක්කයනේ ලෝකයේ හොඳම ස්වභාවික පානය කරන එක. අඩුම ගානේ මට හොඳම පානය නොවෙන්න පුළුවන්. ඒක නිර්දේශිත නාම අතට එන්න පුළුවන් නේ. නිර්දේශිත නාම අතට. අඩුම ගානේ නිර්දේශිත නාම වලට මට තරංගයක් දෙන්න පුළුවන් නේ. ඒ තරංගයක් දෙන්න නිර්දේශිත නාම අතට හරි මට එන්න පුළුවන් බැරි මොනද? ඒක ලොකු ජයක් ගන්න. ඒක ලොකු ජයක් මගෝ. මේ පිටේ බෑග් එක කෙලන්නේ පුද්ගලෙක්නේ අතෙන්ට නිෂ්පාදනය ගෙන්නේ. ඒක මම කිව්වේ ඒ හීනය මහා විශාල වශයෙන් දකින්න. ඒකට යන කියන්නේ මාර්ගය තමන් විසින් කපා ගන්න. අර පැරණි මට ලොකුවට මතක නැහැ මේ කතාව. එක්තරා රාජකුමාරයෙක් තමන්ගේ සිංහාසනයට යනවා. යද්දී මේ පැත්තේ තියෙනවා අසුචි අගලක්. අසුචි වලින් පිරිච්ච බලක්. මේ පැත්තේ තියෙනවා කටු කොහොල් කටු ඉඹුල් පහ උල්. සිංහාසනේ ඉන්නේ ඉතින් එහාට. ඒතකොට දැන් ඔහු තෝරාගත යුතු කුමක්ද? කොයි මාර්ගයද? ඔව්. ඔහුට අවබෝධයක් තිබිය යුතු මොකක්ද තෝරාගත යුතු කියලා. මේ පැත්තේ අසුචි. එතනම හරියම හිරිකිතයි. මේ පැත්තේ කටු ඉඹුල්. දැන් ඉතින් තමන්ගේ අරමුණ කරා යන පුද්ගලයාට ඔව් බුද්ධිමත් වෙන්න මොකක්ද තෝරගන්නේ කියන්නේ. ඒකෙන් මහත්මයා කියන දේ අනුව ඒක අපි සාමාන්‍ය අසුචි දැන් කටු ඉඹුලෙන් ගිහිල්ලා තමන්ගේ දිවි තොර කරගන්නවද අසුචි නාගෙන ගිහිල්ලා අසුචි ටික හොදගෙන සිංහාසන ආරූඪ වෙනවද කියන එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි සමස්තයක් වශයෙන් ගත්තොත් හැමෝටම කියන්නේ අතරම අපි හරින්න මහ කුමාර මහත්තයා දෙන පණිවිඩය තමයි ඔබ ව්‍යවසායකෙක් වෙනවා නම් ඔබ ව්‍යවසායකෙක් වශයෙන් ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා නම් තමන්ට බුද්ධියක් තියෙන්න ඕන. තමන් කරගෙන යන්නේ කොහොමද, මොන මාර්ගයේද යන්නේ, කොයි දේද කරන්නේ. දෙවෙනි දේ තමයි දෙවෙනි සහ ඉතාමත් වටිනම දේ තමයි කතරම් බාධක සහ රිජෙක්ෂන්ස් කියන එක ආවත් තමන් දැනගන්න ඕන තමන්ගේ අවසාන සිහිනය කරා යන්න කරන අවශ්‍ය ධෛර්යය සහ ශක්තිය ලැබෙන්න ඕන. ඒ වගේම හැම වෙලාවෙම පාරිභෝගිකයාගේ උවමනාව තමයි අපි සපයන්න බලන්න ඕන. මොකද අපි හදන නිෂ්පාදනයක් පාරිභෝගිකයට දෙන්න නෙවෙයි. පාරිභෝගිකයට අවශ්‍ය නිෂ්පාදනය අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්න ඕන. ඒ දේ තෝරා ගැනීම හැකියාව සහ ඉදිරිපත් කිරීමේ හැකියාව තමයි එතුමා මෙතෙන්දී මේ සඳහන් කරන්නේ ව්‍යවසායකෙක් වශයෙන්. එතකොට අවසාන වශයෙන් හරින්ද කුමාර මහත්මයා මට කියන්න ශ්‍රී ලංකාවේ ව්‍යවසායකෙක් වශයෙන් දැනට තියෙන වර්තමාන තත්ත්වය සහ
ඔබ ව්‍යවසායකයෙක් වශයෙන් යනවා නම් ඔබට යම් මොනවා හරි අනුග්‍රහයක් ලැබෙන්න ඕන නම් ඔබට කැපෙන්න ඕන පාරක් තියෙනවා. ඔබතුමා මොකද ඒ සම්බන්ධයෙන් මේ රටට දෙන්න පුළුවන් අදහස? ඔව් මං හිතන්නේ මේක තමයි මේ මුළු සාකච්ඡාවම හොඳම කොටස. කියන්නේ විය යුතු දේ මට ස්තුතියි අවස්ථාව දුන්නට. ටිකක් මේක දීර්ඝ වේවි. මේක කිව යුතුයි. ලංකාවේ ව්‍යවසායකය කියන්නේ කර්මකාරී. ඔව් මේ සමාන මේ කිව්වට මේක දැනගත යුතුයි. මේකෙන් කුඩා පරිමාණ ව්‍යවසායකයෙක් කියන්නේ කර්මකාරී. විශේෂයෙන්. හේතුව ඔහුට මේ රටේ මේ භූමියේ පරිසරයක් නැහැ. ඇත්තෙම නැහැ. ලංකාවේ ව්‍යවසායකයාට වෙනත් කොයි හරි භෞතික වශයෙන් දියුණුවේ සම්මත රටක පරිසරය තිබුණා නම් අපේ රට කේතුමති රජෙන් වුණා. ඒ තරම් මේ රටේ මිනිස්සු ආත්ම ශක්තිය සහිතයි. නිර්මාණශීලී හැකියාවෙන් කාටවත් සම කරන නොහැකි තැනක ඉන්නවා. ඒ තරම් දුක්ද විඳිනවා. ඒ තරම් කට්ටක් කරනවා. එහෙම තිබිලා තමයි යම්කිසි පුද්ගලයෙක් ගොඩනගන ගොඩ නැගෙන්නේ. එතකොට මොකද කිසිම පරිසරයක් නැතිව තමයි ඔවුන් ගොඩ නැගෙන්නේ. එතකොට හිතා ගන්නකෝ ඔවුන්ගේ තියෙන හැකියාව. එතකොට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය මම ඉස්සෙල්ලත් කිව්වා. මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වෙන්නේ ලියන්නෝ සහ කියන්නෝ විතරයි. කරන්නෝ බිහි වෙන්නේ නැහැ. කරන එකාට අර අධ්‍යාපන ගතානුගතික අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වෙච්ච කියන්නෝ ටික කරන්න දෙන්නේ නැහැ. ඇයි ඔවුන් කුහක? ඔවුන්ට තියෙන ඔවුන් ගත්ත උපාධියට ගෞරවය. ඔවුන්ට බෑ තව කෙනෙක් උඩට එනවා දකින්න. ඔවුන්ට ඕනේ උපාධියත් එක්ක එහෙම නැත්නම් වෙන මොනවා දෙයක් ගත්තා නම් ඒකනේ බලන්න මගේ අර මූණ පොත ගත්තාම මේ පුද්ගලට අවුරුදු 40යි. ඔහුට තියෙන ඔහුගේ මේ ගත්ත ගෞරවය මොනවද ටයිටල් කියලා කියන්නේ උපාධි තියෙනවා 500ක් විතර. සමහරු කොළඹ විශ්වවිද්‍යාලයේ නැත්නම් පේරාදෙණියේ නැත්නම් ලන්ඩන් බන්ඩන් මේ කේම්බ්‍රිජ් හැම එකෙම තියෙනවා. ඔක්ස්ෆර්ඩ් ඔහුට වයස 60කදවත් ගන්න බැරි උපාධි ගොන්නක් තියෙනවා. ඉතින් තමා ඒ කියන්නේ ජීවිත කාලෙම කාලා බීලවත් නෝරුණු ඉගෙන ගත්ත පුද්ගලයෝ. හැබැයි වැඩ කරන්න ගියාට පස්සේ ඔවුන්ට කළු ගලක් නිසි තැන නිසි ක්‍රමවේදයකට උස්සලා තියන්න බැරි පුද්ගලයෝ ඉන්නවා. ඉතින් මම කියන්නේ මේ එතකොට දැන් මේ කියන්නේ මෙතකොට මේ රටේ පාලකයෝ දන්නේ නැහැ මොකද්ද මේ රට දිනු කරන්න අවශ්‍ය කරන පසුබිම. මේ රටේ වෙන්න ඕනේ එහෙම ඉඳලා මහත්තයා වෙන මොකද මේ රටේ ලෝකේ දැන් මම ගනුදෙනු කරන ලෝකෙ මිනිසුන් දෙක්ක ඉතාමත් කුඩා පුද්ගලයෙක් තමයි. හැබැයි උන් සමග මම සාකච්ඡා කරනවා. මේ රටේ මොනවද නැත්තේ සම්පත්? මම අපේ දකින්න මම හරි කරු කරන චරිතයක් පවා 60ක් වීසි කරා පැලවෙනවා. ඔව් ඇත්තයි. හැබැයි ඊටත් වැඩිය මේ රට මේ පොළොව පෝෂණය කරනවා. මේ පොළොවේ අපි කෝට්ටක් වීසි කරා. වේලිච්ච කෝට්ටක්. 60ක් කියන්නේ බීජයක් කියන්නේ ශක්තිය ජීවය තියෙන වේලිනු කෝට්ටක් දරයිපලක් වීසි කරන්නේ. සති දෙකයි. ඕකේ හැදෙනවා හතු ආහතු කියන හතු జాතිය. ඔය හත්ත කෑවම ඔය හත්ත තියෙන ප්‍රෝටීන් බහුල ආහාර. එතකොට වේලිච්ච කෝට්ටේ පළහට ගන්න පුළුවන් ජීවියක් මේ මහ පොළොවේ තියෙනවා නම් මේ මහ පොළොව දිනු කරන්න බැරිද? ශ්‍රී ලංකාව. මේ හෙළ කරන්න පුළුවන්. ඉතින් එහෙම භූමියක් මේ රටේ ඒක හින්නේ ඔකේ කොහෙවත් මේ රටේ තරම් සටන් තිබිච්ච රටක් නෑ. මේ භූමියේ තරම් මේ භූමියේ උරුම වෙනුවෙන් හටන් කරපු මිනිස්සුත් නෑ ලෝකෙ. තමන්ගේ උරුමය අනාගත පරම්පරාවට දායක කරන්න මරුණු පුද්ගලයෝ. ජීවිතය පූජා කරපු පුද්ගලයෝ. ඒ වෙනින් දහදිය හිලපු පුද්ගලයෝ. තම හොඳම උදාහරණයක් සෝලිස් මෙන්ඩිස් මහත්තයා. විවාහ වෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ අවුරුදු 20ක්ම කලින් විහාරයේ චිත්‍ර අඳිනවා. තමන්ගේ අයිතිය රටට පූජා කරපු පුද්ගලයෝ ඉන්නේ. මම ඒව ගත්තත් ඒක කවුත් වීරේ. අදට අපිට කියලා බලන්න තියෙන චිත්‍රනේ. අපි යන වෙලාවේ ඉතින් එහෙම රටක් මේ මිනිසුන්ගේ ලෙයින් දහදියෙන් ශරීරයෙන් පෝෂණය වෙච්ච භූමියක හැමදේම සාරවත්. ඒ උදාාරතර මිනිසුන්ගේ. එතකොට ඒ භූමිය කරන්න බැරි දෙයක් නැහැ. එතකොට හැබැයි මේ භූමියේ පරිසරය තියෙනවද? නූතන දේශපාලකයන් සහ නිලධාරියා මේ පරිසරය මේ මගේ මව්භූමිය බිහින් හදලා නැහැ. කියන්නේ ඒකයි මම කිව්වේ ලංකාවේ ව්‍යවසායකයෙක් බිහිවනවා නම් උන්හා පව්කාරයෙක්. ඒ තරම් දුක අපිටත් පුළුවන් දේ ඉන්නේ සිල්ලර කඩයක් කරනවා මම ඔවුන් හැලුවට ලක් කරනවා නෙමෙයි වර්ධ වටා ගන්න එපා. ඔව් මම යටේ ධනෙ උත්පාදනය කරන පුද්ගලයෝ. එතකොට කරනවා ඊට වැඩි ව්‍යවසායක වෙනස්නේ. රැකියාව උත්පාදනය කරනවා, නාඩු නිෂ්පාදනය කරනවා,
තමන්ගේ රටේ ඒකෙදි මහ විශාල ගොන්නක් එක දිගට දාමගත වෙනවා. කීදරි යැපෙනවා. මේක දැන් මේ පුද්ගලයන් නැත්තේ මොකද්ද? මොවුන්ට නැත්තේ විශේෂයෙන් ප්‍රාර්ථනාව. ඔබතුමාට හෙට ඔබතුමාගේ සංකල්ප ක්‍රියාත්මක කරන්න ප්‍රාර්ථනාව නැහැ. නැතුණු ඔබතුමා කොහෙටද යන්නේ? බැංකුවකට යන්නේ. රාජ්‍යයේ ක්‍රමවේදයක් තිබෙන බැංකුවට යන්න අවශ්‍ය නැහැ. රාජ්‍යයේ කේන්ද්‍රගත වෙලා තියෙන මූල්‍යමය පැත්තෙන් බැංකුව හරහා. ඒතකොට රාජ්‍යයේ ක්‍රමවේදයක් නැති නිසා බැංකුවට තමයි ක්‍රමවේදය තියෙන්නේ. අදාළ බලය පැවරිලා තියෙන්නේ. බැංකුවට ගියාට පස්සේ අහන්නේ මොකද්ද ඔබතුමාගෙන්? අපයක් තියනවද? එහෙම නැත්නම් ඔබතුමාට මුදල් කොච්චර ප්‍රමාණයක් දාන්න පුළුවන්ද මේකට? රිපේමන්ට් කැපැසිටි කොහොමද ආදායම? දැන් සංකල්පේනේ අරගෙන යන්නේ මිනිහා. මේ පුද්ගලයා අරගෙන තමයි අපි ඔවුන්ගෙන් එහෙම ඉල්ලුවම ඕව අසරණ වෙනවා. සරල උදාහරණයක් ගන්නම් මම. ළමා නිවාසයක හැදෙන තරුණයෙක්. තරුණියක්. හරිද? ඔව් ළමා නිවාසය හැදෙන්නේ දෙමව්පියෝ නැති නිසා. අම්මත් නැහැ, එක්ක තාත්තා නැහැ. ඉතින් ඔව් ළමා නිවාසය හැදෙද්දී ඇදලා අවුරුදු 18න් ඔහු එළියට එනවා. මොහු නිර්මාණශීලී නා. ඔහුට හැකියාව තියෙනවා. ඔහුට එනවා ව්‍යවසායක අරමුණක්. ඔහුට තියෙනවා අපි මෙහෙම හිතමුකෝ. ඔහුට එනවා මට අම්මලා තාත්තා නම් දුප්පත් මම බඩගින්න තමයි හැදුවා ළමා නිවාසෙදී කැමටික් කරලා මගේ සිතුවිලි මම හිර කරගෙන හිටියේ. එහෙම වෙන්න අනාගතයට දෙන්නේ මම මිනිසුන් කොට්ටාසයක් හදලා උන්ගේ බඩගින්න නිවනවා කියලා සංකල්පයක් කරනවා. ඒක තමයි ව්‍යවසායකෙක් වීම අරමුණ. උතුම් සංකල්පයක්. ඉතින් දැන් සංකල්ප විතරම ප්‍රායෝගික හැකියාව තියෙනවා. ඔහුට දැන් ඉල්ලන්නේ කාගෙන්ද? අම්මෙක් නැහැ. අප්පෙක් නැහැ. ඥාතියෙක් නැහැ. ඥාතිය කොහොමද දෙන්නේ නැහැ නේ? මේ වගේ වෙලාවකට ළමා නිවාසයක දුක් කෙරෙකුට ඥාතිය හරි අඩුයිනේ. ඉන්නම වුණාට අඩුයි. පිළිගැනීම පොව අඩුයිනේ. එතකොට මම මේ කියන්නේ මම හිතනවා ළමා නිවාසයක ඇදිච්ච තරුණයෙකුට මේක නරකක් නොවේවා කියලා එහෙම සංකල්පනේ මම මේ ගන්නෙ මේ ඛේද වාචකයක් තියෙනවා මගේ රටේ ව්‍යවසායකින්ගේ. එතකොට ඔහුට දෙන්නේ රජයෙන් ක්‍රමවේදකුත් නැහැ. පරිසර සාධකක් නැහැ. තියෙන එකම පිට මොකද්ද? බැංකුව. මූල්‍යමය ආයතන. බැංකුවට ගියාට පස්සේ ඔහුගෙන් ඉල්ලනවා අපයක්. හත් දෙයියනේ ඔහු මොකද්ද දෙන්නේ? ඔහුට ඉඩමක් තියෙනවා. ඔහුට එහෙම නැත්නම් ඔහු ඉක්ුණ කරගෙන මහ විශාල මුදලක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? හැබැයි මොහුට තියෙනවා මාර හැකියාව. දැන් අර ව්‍යාපාරික සංකල්පය, ව්‍යවසායික සංකල්පය එතනින්ම ඉවරයි. දැන් ඔහු මොකද්ද කරන්නේ? කඩාගෙන මුළු ආත්මෙම කඩා යනවා. අයියෝ මට මේක උඩ නැගෙන්න බෑ කියන්නේ. ඔහු ඒක උත්සාහ කරනවා. හරියන්නේ යන්න ඕන හැමතැනම ලැබෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? සමාජය කියලා කලකිරෙනවා. දැන් අර අම්මත් තාත්තත් නැතුව සමාජ පීඩනයට ලක් වෙච්ච පුද්ගලයා අම්මත් තාත්තත් නැතුව හරියට කන්න නැතුව ළමා නිවාසයකට පුද්ගලයා උදාාරතර සංකල්පයෙන් එළියට එනවා. ඔහුට ඒකවත් ගොන්න ගන්නකොට මොකද වෙන්නේ? මුළු සමාජිකව වෛර කරනවා. බල්ලෙක් ඊට පස්සේ මොකද? එක්ක පාතාලයට සම්බන්ධ වෙනවා. නැත්තම් වෙන මොනවද? එහෙම නැත්තම් බැරි මුළුදී අර රෝද තුනේ රතයකට කොට වෙලා ඉස්කෝලේවත් යන කාලේ පාඩම් කරපු විදිහට පත්පුවත්පත් කියෝ කබල් දෙක උඩ තියාගෙන විවිධ අපචාර වලට ලක් වෙමින් ඉන්නවා. ඉතින් මේකද වියුත්තේ? නෑ. වියුත්තේ ඒක නෙමෙයි. මූලික ධර්මය, ප්‍රාග්ධර්මය මේ රටෙන් සැපයයි දී යුතු. මේක මේ ලංකාවේ මේ කිසිම දවසක මම දන්නේ මේක මම හැමතැනම කියන දෙයක්. වියුනොත් හොඳයි. මට ඒකේ විශේෂ වටිනාකම් අවශ්‍ය නැහැ. මේකට විය යුත්තේ වෙන මොකද? මේ EDF එකක් හැදෙන්න ඕනේ. Entrepreneur Development Fund එක. ව්‍යවසායක සංවර්ධන අරමුදල. අයිසර කිව්වොත් මතයා EDF එක. Entrepreneur Development Fund. ව්‍යවසායකත්ව සංවර්ධන අරමුදල. මේක මගේ සංකල්පයක්. මම යෝජනා කරන එක. මම යෝජනා කරන්නේ. ඒක ගොඩනගිය යුත්තේ රජයෙන් බලනවා මේ පුද්ගලයා කොහොමද? මං කියන්නේ ක්‍රිබ් එක බලනවා වගේ මෝඩ වැඩක් නෙමෙයි. ඒක බැලුවා කියලා මිනිහගේ චරිතයවත් මිනිහගේ හැකියාවලත් ඒක ගොඩ ගන්න බෑ. ඒක දින ගණන් කරපු ආකාරයක් පමණයි. ඒක අද නැති මිනිහ හෙට තිබුණොත් ඔහුට ඒක නිසා මුකුත් නොදීන මා කර්මයක් නේද වෙලා තියෙන්නේ ඒකනේ. අද වෙලා තියෙන්නේ ඒක. මහා බැංකුවට මහා පරිමාණ පොලි තියෙන මිනිස්සුන්ට දෙනවා නැති මිනිහට දෙන්නේ. අයින්සක නේද? ක්‍රෙඩිට් කාඩ් එක රුපියල් 100ක් 200ක් ගෙව ගන්න ඇති විශ්චිත මිනිහා ක්‍රිබ් එකේ. ඒ හරි බොරු වැඩක්. ඉතින් දැන් අර රජයකින් කළ යුත්තේ අර මුදල ගොඩනගලා ඒ අර මුදලෙන් ආයෝජනය කරනවා. අර තරුණයාට හරි පුද්ගලයාට හරි වයස වුණාට කමන්නේ උට දෙයක් තියෙනවා නම් ඔහුගේ ව්‍යාපෘතිය ගත යුත්තේ. ඔහුගේ ව්‍යාපෘතිය ඔහුට ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාව තියෙන පුද්ගලෙන්නේ. ඒ ව්‍යාපෘතිය බලලා ඒක කොහොමද ලාභ උපත්වන්නේ කොහොමද කියලා බලලා
ව්‍යවසායක අරමුදල හරහා ඌට ආයෝජනය කරනවා. ආයෝජනය කරලා ඌගේ මාසික අර බැංකුවෙන් ගන්නවා වගේ මාසික වාරකය ගන්නවා. ඊට අමතරව තව 10%ක් කර 20ක් කර ගන්නවා. ඇයි අර රජය වෙන වගකීමක් කරන්න තියෙන්නේ. ඒ වගේම මෙයත් මුදලක් උපයනවනේ. මෙයා මුදල කුපිනෝනේ. ඉතින් ලාභයෙන් තව 120ක් ගන්නවා. 10%ක් ගන්න. ඒක අර මුදලේ ශක්තිමත් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ ව්‍යාපාරිකයෝ 100ක් ගොඩ නැගුවොත් රට අවුරුදු 5ක් යද්දී ඔවුන්ගේ ප්‍රවර්ධන ඊටම අපි හිතමුකෝ මාසෙකට ලක්ෂ 10ක් උපෙන ව්‍යවසායකයෙක් බිහි වෙනවා කියලා. ඔහුගෙන් 10%ක් ගත්තොත් අර මූලික වාරිකයට අමතරව ලක්ෂයක් එක්කෙනකින් ඇවිල්ලා 100ක් කියන්නේ කෝටියක් උපයලා. එක මාසෙකට කෝටියක් උපයලා රජය අර ව්‍යවසාය සංවර්ධන අරමුදල කෝටියකින් ශක්තිමත් වෙලා. තවත් දෙන්නත් පුළුවන් නවා. ඔව් එතකොට ඒක තමයි පේන්නේ. කෝටි ශක්තිමත් වෙච්ච අරමුදල අවුරුද්දක් යද්දි කෝටි 12. එතකොට මම ඔබ වැනි ව්‍යවසායකෝ කීයක් බිහි කරන්න පුළුවන්ද? දැන් මේකට ණයක් අමුතුවෙන් ඕනේද? අමුතුවෙන් රජෙන් පිරවැය දරන්න. දැන් බලන්න එතනින් යා අර රැකියා දියව් කියලා උද්ඝෝෂණය කරන උපාධිකාරයෝ ටිකක් දානවා. ඒ ඔන්න ඒ උපාධි ඔය කියනවා උපාධිකාරයන්ට රැකියාව තියෙනවා. ඊට අමතරව බලන්න සමහර කියන මේ පුද්ගලයාට මෙහෙම ආයෝජන කරලා අපිට අමාරු වැටෙනවා. ඒකට තමයි තියෙන්නේ මොළ. දෙයනේ ඒ වුන් නියාමනය කරන්න අර කියනවා වූ ධර්ම සහිත අධ්‍යාපනය ලැබපු පුද්ගලයෝ ටිකක් දානවා. රැකියාවක් තවිල උන්ට ඒ කරලා ඒක ගොඩ නියාමනය කරන රජය සතුයි. ඒ අවුන්ගේ මුදල ලාභය උපදිනවා. ඉතින් යන්න එහෙම ක්‍රමවේදයකට යා යුතුයි. ඉතින් මේ රට ගොඩන ගන්න ඔන්න ඔය ක්‍රමවේද හැදෙන්න ඕනේ. ඒ ව්‍යවසායකයා අනිත් එක තමයි ව්‍යවසායකයන් කියන මේ රටේ සංවර්ධන උදෙසා මහා විශාල කාර්මික විප්ලව අවශ්‍ය නැහැ හේමන්ද්‍ර මහත්තයා. කෘෂි කර්මාන්තයයි ආහාර කර්මාන්තයයි සමපාතව ගමන් කළ යුතුයි. කෘෂි කර්මාන්තේ මේ රට කෘෂි කර්ම රටන්නේ අපි කොච්චර මොන බයිලා මොනවා කිව්ව මේ වචන සමහරක් අයට ආශීලාචාර වෙන්න පුළුවන්. මම නමුත් මේව කියන්නේ ඇත්තටම වේදනාවෙන්. ඇත්තටම මේ රටට විය යුතු දේ. අපිට ඇයි මේ දේශපාලක මහත්තුරි ඔය මහා උඩ ඉන්න උගත්තේ සම්මත වියත් මිනිස්සුනුයි ලෝකෙ ඉස්සරහට ඇවිල්ලා මෙයා කරන වනම් ඇයි අපි කිව්වම ගැටලුවක් නැහැ අපි කුන් මෙතන මොන අර දෙයක් මෙන්න මේ තේරෙන භාෂාවෙන් කිව් යුතුයි. බොරුවට මහා ලොකු ව්‍යාපෘති නෙමෙයි වියුත්තේ. මේ රට සංවර්ධනය කර මේ මගේ දැක්ම මම දන්නේ නැහැ කවුරු පිළිගත්තට මම කියවිය යුතුයි මගේදී කෘෂි කර්මාන්තය ආහාර කර්මාන්තය. කෘෂි කර්මාන්තයට අවශ්‍ය කරන පසුබිම හැදුවා. කෘෂි කර්මාන්තයට මේ රටේ තරුණයෝ යොමු වෙනවා. දැන් ඉන්නේ තරුණයෝ අයින් වෙලා කොළඹට ඇවිල්ලා ගාමන්ටේ කාරි මොකාරි එකතු ත්‍රිවිධයක් කෙලවන එක තමයි කරන්නේ. ඉතින් ඒක නෙමෙයි කෘෂි කර්මාන්තේ ලාභදායී කියලා පෙන්නන්න නම් කෘෂි කර්මාන්තයට ළමයි යොමු වෙන්න නම් කෘෂි කර්මාන්තය දිනු කළ යුතුයි. ඔවුන්ට අවශ්‍ය පසුබිම හදලා ඒ නිෂ්පාදනයකට අවශ්‍ය අගය ලබා දෙන්න ඕන. ඒ නිෂ්පාදනයේ එක කොටසක් නිෂ්පාදනය පිටින් අපේ කියන්නේ අමුවෙන් අපනයනය කරනවා. අනිත් පැත්තෙන් ඒකට අවශ්‍ය කරන පසුබිම හදන්න ඕන. පසුබිම මොකද්ද? කෘෂි කර්මාන්තර යොමු වෙද්දී වැඩිපුර කෘෂි කර්මාන්තර යොමු වෙද්දී කෘෂි කර්මාන්තර අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදන වලට ඇතුළේ. එතකොට අර කාර්මික විප්ලවයේ නිකම්ම ඇවිල්ලා නේ මෙතෙන්ට. දැන්ට නියර පහින ලෝකෙම නියර පහින මේ යන්ත්‍රය හැදුවා අපේ රටේ කොල්ලේ කම්රාදුපුරේ. ඔහුගේ නමින් නාසා ආයතනයේ තරුවකුත් නම් කරනවා. ඒතර අපේ උන්ට දැනුනේ නේද නෙමෙයිනේ. එතකොට මොකද කරන්න ඕනේ? යන්ත්‍ර සූත්‍ර ටික මේ රටේම තරුණ නිෂ්පාදනය කරන නිකම් මේ කොරෝනා වසංගත තත්ත්වය තුළ කී දහක් යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරලා PCR යන්ත්‍ර රටේ හැදුවා. අදන් ටික රටේ හැදුණු ඉතාමත්ම කෙටි කාලයක් තුළ එවන් මිනිස්සුන්ගේ දැනුම් පිළිබඳ ගැටලුවක් නැහැ. අවිශ්වාසයක් නැහැ. ඒකට හැකියාව පිළිබඳ ගැටලුවක් නැහැ. ඉතින් කෘෂි කර්මාන්තයට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය. ඒ නිෂ්පාදනකාරතුල හැකියාව උත්පාදනය වෙනවා. අන්න ආර්ථිකත්වයට ආර්ථික දායකත්වයක්. කෘෂි කර්මාන්තයේ මෙතනින් නිෂ්පාදනය වෙනවා. ඒකේ ඵලදා වෙනවා. ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර. ඒ නිෂ්පාදන ටික මිලදී ගන්න ආයතනයක් හදනවා. මොකද්ද? ආයතන හැදෙනවා. ආහාර කර්මාන්තය. අන්න ඒක අගය එකතු කිරීම නිෂ්පාදන වැලියු ඇඩිෂන්ස් කියන්නේ අගය එකතු කිරීම නිෂ්පාදන. දැන් මොකද මෙතන ආහාර කර්මාන්තේ නිකම්ම හැදිලා. එතකොට මොකද්ද වෙන්නේ? අපනයනක් සිද්ධ වෙනවා. රටට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය නිෂ්පාදනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ටිකත් අන්න අර ඉතුරු කොටස නිෂ්පාදනය කරනවා. කෘෂි කර්මාන්තේ ගොඩ නැගෙනවා. ඒක ගොඩ නැගෙන ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ටික රට ඇතුළේ නිෂ්පාදනය වෙනවා. ආහාර කර්මාන්තේ නිර්මාණය වෙනවා. ඒ ආහාර කර්මාන්තයට අවශ්‍ය කරන කෘෂි නිෂ්පාදන ටික එතනින් යනවා. ඒක දාමගතයිනේ. ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ටික නිෂ්පාදනය වෙනවා. දැන් හතරයි. ඔය හතරට රැකියාව හතරක් උත්පාදනය වෙනවා. ඒතකොට මේ ටික ආව නම් ඇති මේ රට දිනු කරන නමුත් වෙන්න ඕනේ රැකියාව උත්පාදනය.
අපි කියන්නේ අපෙන් ප්‍රයෝජනයක් ගන්න. ව්‍යවසායකයන්ගෙන් ප්‍රයෝජන විවසායකින් ගන්න. මම නිෂ්පාදනය මගේ නිෂ්පාදන සියල්ල මේ රටේ මේ භූමිය වෙන එක දෙයක් පිටරටින් ගෙනලා නැහැ මම. මගේ රටේ දොඩම් ගෙඩියම අපනයනය කරන්නේ. මගේ රටේ පැෂන් ෆෘට් ගෙඩිය. මගේ රටේ ඉඟුරු කෑල්ල මම අපනයනය කරන්නේ. මගේ රටේ තැඹිලි ගෙඩිය මම අපනයනය කරන්නේ. මගේ රටේ දේවල්. මට බය නැතුව මම හෙලෙක් කියලා කියනවා නම් මම බොරුවට හෙලෙක් කියලා නෑ. මම සුදු ඇඳගෙන මේ මහා ජාතික අඳුමක් ඇඳගෙන මහා ප්‍රතාපවත් මහා චරිත නෙමෙයි. හැබැයි අපි මේ අපේ රටට දෙයක් කරලා තියෙනවා. හෙලෙක් වශයෙන් කරන්න පුළුවන් දේ අපි කරලා තියෙනවා. මගේ රටට අවශ්‍ය දේ. එතකොට මේ සියලු නිෂ්පාදන කරලා තියෙන්නේ මගේ භූමියේ මිනිසුන්ගේ දාඩිය මාංශයෙන් හම්බෙන දේවල් තමයි ලෝකෙට ගෙනියලා තියෙන්නේ. ඉතින් මට මම මේ පුංචි එකකයක් කළා මට මේක ලෝකෙට ගෙනියන්න පුළුවන් නම් මේ රටට අවශ්‍ය කරන රාජ්‍ය අනුග්‍රහය කුහක මේ නිලධාරී පැලැන්තීම් තොර වෙලා මේ මිනිස්සුන්ට අවශ්‍ය දේ ආයෝජනය කරා නම් හොඳටම ඇති මහත්තයෝ. ඒ කියන්නේ නූතන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ දේ කරන්න බැරි නම් කරන්න පුළුවන් අය තව වසර 100කටවත් එන්නේ නැහැ. මම දෙවියන්ගේ නාමයට ඉල්ලනවා කවුරු මේක දේශපාලනයේ ගව ගන්න එකක් නෑ. මම හිතන්නේ නූතන මම කියන්නේ පුළුවන් නම් ඔබතුමාව ගෙන ආවේ මේ රටේ මිනිස්සු මහ විශාල බලාපොරොත්තු සහිතව. ඒ බලාපොරොත්තු වල ආර්ථික සමෘද්ධිය තියෙනවා. ඒ ආර්ථික සමෘද්ධිය කියන්න ගොඩනගන්න මහ විශේෂ දේවල් අවශ්‍ය නැහැ. මේ රටේ මුල් බැසගත්ත මිනිහව අඳුර ගන්න. ඒ මිනිහට අවශ්‍ය දේ දෙන්න මේ පොළොව ඒකට සාධක තියෙනවා. මේකේ තනකොළ ටිකක් තාමත් මොහොත. හරි. එනම් අනිත් මහත්තයා ඉතාමත් හරවත් සාකච්ඡා පුදුමත් එක්ක අපිට කරන්න පුළුවන් උනේ. මම හිතන්නේ මේක නරඹන ව්‍යවසායක මහතුරු සහ ඊට අමතරව අවසානයේ දීපු පණිවිඩය රජයේ මහතුරුන්ටත් සහ යම් යම් ස්ථානවල වගකීම් දරන අයටත් මම හිතන්නේ මේක ලොකු පණිවිඩයක් වුණා. මේක දේශපාලන ભેදෙන් තොරව ඇත්තටම එතුමා ලැබුව අත්දැකීම් සහ එතුමාගේ හදවතේ තියෙන සිහිනය ගැන කතාවක් මේ කෙරුවේ. මම හිතන්නේ ව්‍යවසායක අපටත් රජයටත් මේ නරඹන අයටත් ඉතාමත් ලොකු ප්‍රයෝජනවත් වෙයි. මම හිතනවා එතුමාගේ සිහිනය කරා යන්න එතුමාට ලේසියෙන්ම පුළුවන් අඩිතාලම එතුමාම දාගෙන තියෙනවා. ඒ වගේම අපි එතුමාට ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ මේ හෙළ කියන වචනය ලෝකේ පුරාම ප්‍රචලිත කිරීමේ සිහිනය සැබෑ වෙන්න හදවතින්ම අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ඔබතුමා අපිට සාකච්ඡා සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.